අයිබෝවන් ඉතින් අද කතා කරන්න යන්නේ 8 ශ්‍රේණියේ පරිමාණ රූප කියන කොටස. පරිමාණ රූප කියන කොටස අපි පටන් ගන්න කතා කරන්න 7 පන්තියේ. 7 දී තමයි පටන් ගන්න පරිමාණ රූප කියන්නේ මොනවද? පරිමාණ රූප අඳින්නේ කොහොමද? වගේ අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද? පරිමාණයක් ගන්නෙ කොහොමද? ඔය ඔක්කොම ඉගෙන ගන්න 7 පන්තියේ. ඒකට දැන් ඇත්තටම අටට ඇවිල්ලා කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ බොහොම චුට්ටයි 7 පන්තියෙන් ඉස්සරහට ගිහිල්ලා. පොඩි දෙයක් විතරයි 8 දී වෙනස් වෙන්නේ. කියන්නේ අලුතෙන් එකතුයි. නම් 7 ටික ඔක්කොම මතක තියෙනවා. අපි 7 පන්තියේ පාඩම සම්පූර්ණයෙන් කතා කරලා 8 කොටස දෙමු. හේතුව 7 එකත් එකමයි 8 ටික යන්නේ. එතකොට ඩිස්කෂන් එකෙන් මට ඔක්කොම ටික අභ්‍යාස ටික වලත් එක්ක සාකච්ඡා කරගෙන වැඩි ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පළවෙනියටම යන්න අපි 7 පන්තියේ පරිමාණ රූප වලින් මොකද වෙන්නේ කොහොමද කතා කරන්නේ කියලා මුලින් ඉඳන් කතා කරමු. මොකද 7 දිනේ අපි පරිමාණ රූප පටන් ගත්තා. සමස්තය කතා කරලා ඇවිල්ලා 8 පන්ති කොටසට සෙට් වෙනවා. යන්කෝ 7 පන්තිය. පළවෙනියටම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මොකද්ද පරිමාණ රූපයක් කියන්නේ කියලා. පරිමාණ රූපයක් කියන්නේ මොකක්ද කියලා මුලින් දැනගන්න ඕනේ. කියන්නකෝ මාතෘකාව පරිමාණ රූප කියලා. කියන්න මාතෘකාව පරිමාණ රූප කියලා. ඊට පස්සේ අපි කතා කරමු මොකද්ද පරිමාණ රූපයක් කියන්නේ. හරි. දැන් මම පොඩි ටාස්ක් එකක් දෙන්නම් ඔයාලට. පොඩි වැඩක් දෙන්නම්. මම අපේ පන්තියේ ඉන්න දක්ෂම චිත්‍ර ශිල්පියාට හෝ චිත්‍ර ශිල්පිනියට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් එක්කෙනා කවුද කියලා බලලා එයාට කියනවා අනේ මාව ඇඳලා දෙන්නකෝ කියලා. කොලේක මාව ඇඳලා දෙන්නකෝ කියලා. මාව නිකන් අඳින්න කියලා කියනවා කොලේක. හරිද? මේ ටික විතරක් අඳින්න කියනවා කියමුකෝ. දැන් අඳින්නේ කොහොමද? මේ ටික විතරක් කරේ අඳින්නේ කොහොමද? එයා මට එක විදිහකට ඉන්නේ කියලා මං දිහා බලාගෙන අඳින්නේ. ලස්සනට මම වගේම අඳියි. හරිද? හැබැයි එයාගේ පොතේ අඳිද්දී මගේ ඇත්ත සයිස් එකෙන් මාව අඳින්න එයාගේ පොතේ ඉඩ තියෙනවා. කොච්චර හොඳට චිත්‍ර අඳින්නවද? දැන් මට එහෙමනම් ඔන්න චිත්‍ර අඳින්න බෑ. මට එහෙම මිනිස්සෙක් අඳින්න කිව්වොත් මට ඉතින් මිනිස්සු අඳින්න වෙන්නේ ඔහොම තමයි. හරිද? ඔහොම තමයි අඳින්නේ මට. දැන් මම මෙහෙම නම් මේක මිනිහෙක් කියලා පේනවනේ මිනිස්සෙක් අඳින්න කිව්වොත් ඉතින් මම ඇඳලා. හරිද? මේ විදිහට අඳිනේවට කියනවා දල සතහන් කියලා. මේවා දල සතහන්. නිකන් ඔහේ කටුවට අඳින්නේ. මේ නිකන් දල සතහනක් විතරයි. හැබැයි අර හොඳට අඳින චිත්‍ර ශිල්පියා මාව ඊ විදිහටම මම වගේම ලස්සනට අඳිනවා. දිනවනේ ළමයි. දැන් ඊ විදිහටම ඇඳත් එක වෙනසක් සිද්ධ වෙනවා. මොකද්ද? දැන් මගේ ඔළුවේ සයිස් එකට දැන් ඔයාලගේ පොඩි පොතේ කොලේ ගත්තොත් මට වඩා පොඩි නෙමෙයි මා මෙහෙම විශාලයි. මාව පොතේ යන්න බෑ. එතකොට මාවම ඇඳත් ඔයාලා ඒක චූටි කරලා තමයි මාවම අඳින්න වෙන්නේ. තේරුණාද කියන කතාව? දැන් හොඳ උදාහරණයක් කියන්නම් අපි නිවසක ගෙදරක් හදද්දී ගෙදර ප්ලෑන් එක හවුස් ප්ලෑන් එක අඳිද්දී නිවසේ ප්ලෑන් එක අඳිද්දී මේ ප්ලෑන් එක අඳින්නේ කොලයක නේද? ටිකක් ලොකු කොලයක් ඔයාලා දැකලා ඇති නිකන් නිල් පාට දම් පාට හොල් කොලයක්. ගෙදර ප්ලෑන් එක අඳිද්දී ප්ලෑන් එක අඳින්න ඕන කොලේ. ඉතින් ඒක ගෙදර තරම් ලොකුයිද? ඔයාලගේ ගෙදර තරම්ම විශාලද ප්ලෑන් එක? ඇත්ත දිගවල්ලන් තියනවාද? ගෙදර ඉස්සරහා දොර තියෙන පැත්තේ එහා කොනේ ඉඳන් මෙහාට අඩි මෙච්චරයි. කොලේ අඩි එච්චරක් දිගට නම් තියනවාද? ඈ චූටියට ඇඳලා තියෙන පොඩි කොලේක ඇඳලා තියෙන. ආය සිතියම් ගැන කතා කර ජියෝග්‍රැෆි වලට භූගෝල විද්‍යාවට ඔයාලා ඉගෙන ගන්නවා. ලංකා සිතියම් ඇට්ලස් එකේ ඉගෙන ගන්නවානේ ලංකා සිතියම්, ලෝක සිතියම්. ඕවා තියෙන පොඩි කොලේක නේද? CR සයිස් කොලේක තියෙන A4 සයිස් කොලේක. ඉතින් ඔය වගේ කොලයකට කොහොමද මේ මුළු ලංකාවම ගෙනාවේ? කොහොමද මේ මුළු ලෝකයක්ම ගෙනාවේ? ඔය ගෙනාවේ යම් කිසි පරිමාණයකට මොකක් හරි ප්‍රමාණයකට මොකක් හරි සයිස් එකකට මොකක්ම හරි අනුපාතයකට මේක චූටි කරලා තමයි ඔය ඇඳලා තියෙන්නේ. මාව චූටි කරලා අඳින්නේ. හරි. මාව චූටි කරලා අඳිද්දි කවුරු හරි මගේ ඔළුව මේ ගානට ඇඳලා නහය මේ ගානට ඇඳුවොත් අවුල්නේ. නහයත් එහෙනම් චූටි වෙන්න ඕනේ. ඔළුව චූටි කරන ප්‍රමාණයට මේ ඔළුවට ගැලපෙන සයිස් නහය තමයි ගන්න ඕනේ. ඒ කිව්වේ
අඳින හැම කොටසක්ම එකම අනුපාතයකින් පොඩි වෙන්න ඕනේ. ඔළුව මෙච්චරක් තියෙන එක 10 ගුණයකින් කුඩා කරලා අඳිනවා නම් නහයත් 10 ගුණයකින් කුඩා වෙන්න ඕනේ. ඇසුත් 10 ගුණයකින්, කටත් 10 ගුණයකින්, සියල්ල 10 ගුණයකින් කුඩා වෙන්න ඕනේ. එකම ප්‍රමාණයකින් කුඩා වෙන්න ඕනේ. දැන් ගෙදර ප්ලෑන් එක අඳිද්දිත් එහෙමයි. ඉස්සරහා දොර තියෙන පැත්තේ දිග 10 ගුණයකින් පොඩි කරලා නම් අඳින්නේ. නැත්තම් 100 ගුණයකින් පොඩි කරලා නම් අඳින්නේ. පිටිපස්සේ දොර තියෙන පැත්තේ කාමරවල දිගවල් ඕවත් ඒ ප්‍රමාණයෙන්ම 10 ගුණයකින් නම් 10 ගුණයකින් 100 ගුණයකින් නම් 100 ගුණයකින් එකම ප්‍රමාණයකින් පොඩි කරලා තමයි අඳින්න ඕනේ. හරිනේ කතාව. right. ඊට පස්සේ තව චුටි දෙයක් අහන්නකෝ. දැන් ඔය කිව්වේ පොඩි කරලා අඳින්නේ ඒවා. ඔයාලා සයන්ස් වලට ඉගෙන ගන්නවා මයික්‍රොස්කෝප් එකකින් බලන්න. මයික්‍රොස්කෝප් එකෙන් අන්වීක්ෂය සංයුක්ත අන්වීක්ෂයෙන් බලන්න. අර ඇහැ උඩට තියලා යටින් ස්ලයිඩ් එකක් දාලා මොනවා හරි තියලා බලන්න. ඒ ස්ලයිඩ් එකට දාන කොටස චූටි තිතක් වගේ එකක් නේ. ඇත්තටම ස්ලයිඩ් එක උඩ අපි බැලුවොත් මේක නම් අපේ ස්ලයිඩ් එක. මේ ස්ලයිඩ් එකට අපි දාන එක චූටි ඔය වගේ තිතක් වගේ තමයි අපි මෙහෙම බැලුවොත් පේන්නේ. සමහර වෙලට පේන්නේම නැහැ. හැබැයි අර අන්වීක්ෂයෙන් බලද්දී සංයුක්ත අන්වීක්ෂයෙන් බලද්දී ඒක විශාලනය කරලා බලද්දී අපිට මේක ලොකුවට මේක මොකක්ද කියලා පේනව නේද? බලව බලලා ඉතින් මොහොම මොකක් හරි එකක් මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා හොඳට පේනව නේද? මේ මොකද උනේ? අර අන්වීක්ෂයෙන් මොකද කරේ? ඇහැට නොපෙනෙන දේ අපි විශාලනය කරගත්තා, ලොකු කරගත්තා. ඒ ලොකු වෙද්දි සියල්ලම එකම පරිමාණයකින් මේකේ වටේ දාර ඒ ගානටම ලොකු වෙලා තියෙන. ඇතුලේ තියෙන ඒවත් ඒ ගානටම ලොකු වෙලා තියෙන. නෑ එකම අනුපාතයකින් සියල්ල ලොකු වෙලා තමයි අපිට පේන්නේ. එතකොට පරිමාණ රූපය කියන එකේ ඇත්ත අදහස තමයි ඒ රූපෙමයි හරිද? ඒ හැඩයමයි ඒකමයි පොඩි වෙනසක්වත් කරන්නේ නෑ. ඒකමයි ගන්නෙ. හැබැයි ඒකම ගත්තට චූටිම චූටි වෙනසක් වෙනවා. සයිස් එකේ ප්‍රමාණය කුඩා වෙනවා. ලොකුවට තිබ්බ එක පොඩි කරගත්තා. ඒ පොතේ යන්නේ බැරි හින්දා. පොඩියට තිබ්බ එක පේන්නෙම නැති. ඇහැට පේන්නේ නැති. දැන් පොතේ ඉඳන් මේව ටිකක් තමයි තියන්නේ. එහෙම එකක් හැදලා වැඩක් නැහැ නේ පේන්නේ. ඒ හින්දා පේන්න අවශ්‍ය ප්‍රමාණයට ලොකු කරගන්න. එහෙනම් පරිමාණ රූපයක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. ප්‍රමාණයකට නිශ්චිත ප්‍රමාණයකට කිසියම් අනුපාතයකට අනුව ඔක්කොම කොටස් ටික ඒ රූපේ අපි අඳින ඔක්කොම කොටස් එකම ප්‍රමාණයකින් එක්ක විශාලනය කරලා ඒ කියන්නේ ලොකු කරලා අඳිනවා. එහෙම නැත්නම් ඒක ලොකු දෙයක් නම් අපිට කොලේ ගන්නට පොඩි කරගන්න අවශ්‍ය නම් අපි ඒක එකම ප්‍රමාණයකින් යම්කිසි අනුපාතයකට අනුව පොඩි කරලා ඇඳ ගන්නවා. ඔන්න ඔහොම අඳින එකට තමයි පරිමාණ රූපයක් කියලා කියන්නේ. පැහැදිලිද කතාව? right. අපි උදාහරණයකින් වැඩේ පටන් ගමු. පරිමාණ රූප කියලා මාතෘකාව දාලා උදාහරණයක් ගමු කුමුලි. මාතෘකාව කියලා අපි උදාහරණයක් ගමු. අපි ගමු මෙන්න මෙහෙම. අපි හිතමු ඔයාලගේ ඉස්කෝලේ පිට්ටනියක් තියෙනවා. ඍජුකෝණාශ්‍රාකාර පිට්ටනියක්. ඍජුකෝණාශ්‍රාකාර පිට්ටනියේ දිගයි පළලයි ඔයාලට දීලා තියෙනවා කියලා අපි හිතමු. පොඩි පිට්ටනි කෑල්ලක් ඔයාලට ඉස්කෝලේ සෙල්ලම් කරන්න පොඩි පිට්ටනි කෑල්ලක්. ලොකු ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් පොඩි ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. හරි. මේ ග්‍රවුන්ඩ් එක අපි පොතේ අඳින්න හදන්නේ. දැන් හොඳට ඔළුවට තේරෙන්න ඕනේ ග්‍රවුන්ඩ් එකක් පොතක් අඳින්න බෑ. ග්‍රවුන්ඩ් එකක් කියන්නේ සෙල්ලම් කරනවා කියන්නේ අපි දුවනවා පයින්නවා කියන්නේ ඒක ලොකුයිනේ. ඒක කොහොමද ඔයාලගේ ඔය තියෙන චූටි පොතේ අඳින්නේ? ඒක චූටි කරලා තමයි එනම් අඳින්නේ. දැන් අපි අන්න ඔය වගේ වැඩක් තමයි කරන්නේ. අපි පළවෙනි උදාහරණයේ විදිහට සාකච්ඡා කරන්න පටන් ගමු. ලියන්න උදාහරණ කියලා දාලා. උදාහරණ එක කියලා දාලා. උදාහරණ එක කියලා දාලා ලියන්න. මීටර් 8ක් දිග මෙහෙම ලියන්න. मीटर 8ක් දිග मीटर 8ක් දිග
මීටර් 8ක් දිග මීටර් 5ක් පළල මීටර් 5ක් පළල මීටර් 8ක් දිග මීටර් 5ක් පළල ඍජු කෝණාශ්‍රාකාර ඍජු කෝණාශ්‍රාකාර ඍජු කෝණාශ්‍රාකාර ඍජු කෝණාශ්‍රාකාර පිට්ටනියක් සලකමු පිට්ටනියක් සලකමු පිට්ටනියක් සලකමු right හරිනේ දැන් දරුවනේ පිට්ටනිය දන්නවා අපි හොඳට අහන්න මම නෝට් එක හොඳට පැහැදිලිව දෙන්නම් පිට්ටනිය අපි දන්නවා දිග මෙන්න මීටර 8යි පළල මෙන්න මීටර් 5යි කියලා හරිනේ මේක ජීවිතේට පොතේ යන්නේ බෑනේ මොන පොතකවත් බෑනේ කොච්චර සයිස් ලොකු වුණා පොත ලොකු වෙන්න ඕනේ නම් පිට්ටනියට වඩා එතකොට පොත අරන් යන්න එහෙම බෑ පිට්ටනියට වඩා ලොකු පොතක් හිතා ගන්න ඕනේ හරිද එහෙනම් අපිට මේක කරන්න බෑ අපිට මේක පොතේ අඳින්න බෑ බැරි නිසා අපි මේක අඳින්න යන්නේ කොහොමද යම් කිසි පරිමාණයකට අනුව පොඩි කරලා අඳින්නයි හරි මේ ලිව්ව උදාහරණයට යටින් පාට මාරු කරලා ඔයාලා නිල් පාටින් නම් ලියාගෙන ආන කළු පාටින් වගේ ලියා ගන්න ඉහත ඍජු කෝණාශ්‍රී පාට මාරු කරලා ලියන්න කළු පාටින් වගේ ලියන්න ඉහත ඍජු කෝණාශ්‍රී දිග සහ පළල මීටර වලින් සිංහලෙන් ලියන්න මීටර වලින් දී ඇති අතර එවැනි විශාල රූපයක් පොතක ඇඳිය නොහැක එවැනි විශාල රූපයක් පොතක ඇඳිය නොහැක හරිනේ රූලක් ඇරලා ලියන්න ඊළඟ කරුණ විදිහට පළවෙනි එක ලිව්වනේ දැන් පොතේ අඳින්න බෑ කියලා රූලක් ඇරලා ඊළඟ කරුණ විදිහට කරුවක් දාලා ලියන්න ඊළඟ කරුණ විදිහට ලියන්න මෙවැනි අවස්ථාවලදී රූපයේ හැඩය වෙනස් නොකර එහි විශාලත්වය පමණක් වෙනස් කර මෙම රූපය ඇඳිය හැකිය හරි මෙම රූපය ඇඳිය හැකිය දැන් රූලක් ඇරලා ලියන්න දෙවෙනි කරුණටත් පස්සේ ආයෙ රූලක් ඇරලා ලියන්න දැන් ආයෙත් පාට මාරු කරන්න මේක වෙන පාටකින් ලියුවේ ඔයාලා දැන් හොඳට කැවිලා පේන පාටක් ගන්න රතු පාටක් හරි කමක් ලියන්න ඊට පස්සේ මේකට යටින් මෙලෙස
රූපයක 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 විශාලත්වය පමණක් රූපයක විශාලත්වය පමණක් විශාලත්වය පමණක් විශාලත්වය පමණක් විශාලත්වය පමණක් කිසියම් අනුපාතයකට අනුව කිසියම් අනුපාතයකට අනුව කිසියම් අනුපාතයකට අනුව කිසියම් අනුපාතයකට අනුව කුඩා කර හෝ කුඩා කර හෝ කුඩා කර හෝ විශාල කර විශාල කර විශාල කර විශාල කර ඇඳ දැක් වූ විට ඇඳ දැක් වූ විට ඇඳ දැක් වූ විට ඇඳ දැක් වූ විට එය පරිමාණ රූපයක් ලෙස හැඳින්වේ එය පරිමාණ රූපයක් ලෙස හැඳින්වේ එය පරිමාණ රූපයක් ලෙස හැඳින්වේ හරි හරි නේද එය පරිමාණ රූපයක් ලෙස හැඳින්වේ දැන් මොකද්ද ආයෙ ඕක නිකන්වත් කියවලා බලන්නවත් එපා ඔයාලට ආයෙ පරිමාණ රූප මොකක් හරි හේතුවක් මත ඔන්න අමතක වෙලා වගේ බලනවා නම් විතරක් ඕක කියව ගත්තා නම් ඇති මේක ඔළුවට යන්න ඕනේ හින්දා පරිමාණ රූපයක් කියන්නේ මොකක්ද කියලා මූලික පියවර දැනන් ඉන්න ඕන නිසායි ඔය ලියුවේ. නැතුව කටපාඩම් කරන්නවත් මුකුත් අවශ්‍යතාවයක් නැහැ. මේක හරිම ලේසියිනේ. ඇහැට පේන්නේ නැති දෙයක් නම් ඒක පොතේ අඳින්න බෑ. පේන්න තඳින්න කොහොමද? ඒක ලොකු කරලා අඳිනවා පොතේ. හරිනේ. ඔගේ අනිත් පැත්ත තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. මේ ගණිතය ඇතුලේ අපි ගොඩක් වෙලාවට කරන්නේ. විද්‍යාවට වගේ තමයි අනිත් පැත්ත පාවිච්චි කරන්නේ. ඇහැට පේන්නේ නැති දෙයක් සංයුක්ත අන්වීක්ෂයකින් බලනවා වගේ දෙයක් කරන්නේ විද්‍යාවට වගේ තමයි. ගණිතයේදී අපි කරන්නේ ගොඩක් වෙලාවට නිවසක මොකක් හරි ප්ලෑන් එකක් නැත්නම් ලංකා සිතියමක් ලෝක සිතියමක් මොකක් හරි කොහෙද හරි යන පාරක් එහෙම නැත්නම් ඍජුකෝණාශ්‍රයක් ත්‍රිකෝණයක් ඔය වගේ එකක් නිකන් අපි අඳින එකක් විතරයි පරිමාණ රූප අඳිනවා කියලා ගණිතයේදී කරන්නේ. දැන් අපි මුලටම 7 පන්තියේදී කරන්නේ ඔය පොඩි නිකන් ඍජුකෝණාශ්‍රයක් වගේ එකක් අඳිනවා වගේ වැඩක් විතරයි. හැබැයි ලොකු එකක් දුන්නාම මේ වගේ එකක් දුන්නාම අපිට ඇඳ ගන්න බැරි නිසා අපි ඒක ප්‍රමාණය විතරක් කුඩා කරලා අඳින එක තමයි මෙතනදී කරන්නේ. ඔය අඳින රූපෙට කියනවා පරිමාණ රූපය කියලා. පරිමාණ රූපය කියන්නේ හේතුනේ විශාලත්වය අපි වෙනස් කරලා. ඒක අපිට කැමති විදිහට ගැළපෙන විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. සමහර වෙලාවට එයාලා මෙච්චරක් වෙනස් කරලා අඳින්න කියලා කිව්වොත් එහෙම වෙනස් කරලා අඳින්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. හරි. නිකම්ම පරිමාණ රූපයක් අඳින්න කිව්වොත් මේ විදිහට දීලා අපිට කැමති ප්‍රමාණයකට පරිමාණය අරන් වෙනස් කළා අපිට ඇඳ ගන්න පුළුවන් අපේ වැඩේනේ අපිට කරගන්න ඕනේ. ප්‍රශ්නයක් අහද්දි එයාලා කිව්වොත් මෙන්න මෙහෙම මෙච්චරක් පොඩි කරලා අඳින්න මෙච්චරක් ලොකු කරලා අඳින්න කිව්වොත් ඇඳ ගන්නත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. මම පළවෙනි කොටසට මෙහෙම සෙට් වෙන්න. දැන් සියල්ල අමතක කරන්න. දැන් අපි දන්නවා ඍජුකෝණාශ්‍රයේ දිග මීටර 8යි පළල මීටර 5යි. මීටර කෝදුව දැකලා තියෙනවනේ මීටර කෝදුව අර කහ පාට දිග රූලක් තිබ්බේ ඉස්සර පොඩි කාලේ 3 4 5 පන්ති වලදී ඔයාලා ඉස්කෝලේට අරන් යන්නේ මීටර කෝදුව කියලා දිග එකක් සෙන්ටිමීටර 100ක් දිග එකක් දැන් ඔයාලා ගාව අතේ තියෙන චූටි සෙන්ටිමීටර 15 අඩි භාගේ කෝදුවක් නේ අඩි කෝදුව නෙවෙයි අර කහ පාට දිග මෙච්චරක් විතර එක නෙවෙයි ඔයාලා ගාව තියෙනා වගේ දෙගුණයක් විතර එක නෙවෙයි අර ගොඩක් දිග එක උඩක් දිග එකක් ලී එකක් හරි ප්ලාස්ටික් එකක් හරි වල ඉස්සර ඉස්කෝලේදී අරන් යන්නේ 3 4 5 පන්ති වලදී මීටර කෝදුව කියලා ඒක ගැන මම කියන්නේ එහෙම මීටර ගණන් වලින් 8ක් අඳින්න 5ක් අඳින්න ඔයාලගේ චූටි පොතේ බෑනේ හැබැයි හොඳට අහගන්න මේක සෙන්ටිමීටර වලින් වගේ තිබ්බනම් මේ මීටර 8 කියන එක සෙන්ටිමීටර වලින් 8ක් තිබ්බනම් ඔයාලට ඔයාලගේ පොතේ අඳින්න පුළුවන් නේද මේ මීටර 8 සෙන්ටිමීටර 8ක් තිබ්බනම් පොතේ අඳින්න පුළුවන් නේද? ඒ පොතේ අඳින්න පුළුවන්. ඔයාලගේ පොඩි චූටි රූල බලන්නකෝ. ඔයාලගේ චූටි රූලේ
හරියටම සෙන්ටිමීටර 15යි තියෙන්නේ. ඕකේ 8ක් මාක් කරලා පොතේ ඉරක් අඳින්න බැරි කමක් නැහැ දිග පැත්ත විදිහට. පුළුවන්. එහෙනම් මෙන්න මේක සෙන්ටිමීටර 8ක් විදිහට අපිට පොතේ එනගත්ත හැකි. එහෙනම් අපි මීටර් 8 කියන එක නා අඳින්න බැරි නිසා අපි යාගේ ඒකකය වෙනස් කරලා අපි අඳිනව යාව සෙන්ටිමීටර 8ක් විදිහට. ඒ වගේම මෙතනදී අපිට 5ක් අඳින්න බැරි නිසා අපි මෙයාගේ මීටර් 5 කියන එක නා ඒ විදිහටම කිසිම වෙනසක් කරන්න බෑ අර විදිහටම කරන්න ඕනේ. මේකේ 8 මීටර් 8 අපි ඇඳ මේකේ මීටර් 8 අපි ඇඳ සෙන්ටිමීටර් 8ක් විදිහට. ඕකනේ කරේ. එහෙනම් මීටර් 5ක් අඳින්න ඕනේ. එහෙනම් මීටර් 5ක් අඳින්න ඕනේ කොච්චරක් විදිහටද? සෙන්ටිමීටර 5ක් විදිහට. හැඩේ වෙනස් වෙන්න බෑනේ. සයිස් එක දෙකම එක ගානට වෙනස් වෙන්න ඕනේ. දිග පළල එක ගානට වෙනස් වෙන්න ඕනේ. මෙන්න දිග මෙන්න පළල. හරිනේ. ඔය විදිහට තමයි වෙනස් වෙන්න ඕනේ. මේක අඳින්න පුළුවන් නේද? අඳින පාර්ට් එක පස්සේ කතා කරන්න. ඇඳ ගන්න එක ගේම නෑ නේ. මෙහෙට ඉරි කෑල්ල ඉන්නේ. පුළුවන් නේද? අඳින එක ගේම නෑ. අඳින එක පස්සේ අනේ. දැන් මට කියලා දෙන්න ඕනේ මෙන්න මේ කතාව. මේ අපි යූස් කරපු මෙතනදී පාවිච්චි කරපු පරිමාණය කොච්චරයි? අපි මෙතනදී කරේ මොකද ලියන්න එපා මම ලියන්න වෙලාව දෙන්නම්. අපි මෙතනදී කරේ ඇත්තටම මීටර් 8ක් ඇඳලා පෙන්නුවා නේද? කොච්චරකින්ද? සෙන්ටිමීටර් 8කින් මෙච්චරකින්. ඒ කියන්නේ ඔකම අනිත් පැත්තට කියන්න පුළුවන් නේද? අපි අඳින රූපයේ හොඳට අහගන්න. අපි අඳින රූපයේ අපි පොතේ අඳින එකේ සෙන්ටිමීටර් 8ක්නේ අපි අඳින්නේ. ඔය අඳින සෙන්ටිමීටර් 8න් අපි පෙන්වන්නේ කොච්චරක්ද? අපි පෙන්වනවා ඇත්තටම මීටර් 8ක් දිග පිට්ටනිය. තේරුණාද කතාව? තේරුණාද කතාව? තරුණේ මීටර් 8ක් අපිට අඳින්න බැරි හින්දා මීටර් 8ක් පොතේ අඳින්න බැරි හින්දා අපි ඒක චූටි කරගත්තා. සෙන්ටිමීටර් 8ක් විදිහට අඳිමු කියලා. අපි පොතේ අඳින්නේ සෙන්ටිමීටර් 8යිනේ. එහෙනම් අපි අඳින සෙන්ටිමීටර් 8න් අපිට තේරෙන දේ මම මේ ලිව්වේ සෙන්ටිමීටර් 8න් අපේ පොතේ අපි අඳින සෙන්ටිමීටර් 8න් අපි ඇත්තටම කොච්චරක් ඇඳලා තියෙනවද? අපි ඇඳේ 8යි දැන් සෙන්ටිමීටර් 8යි. ඊකෙන් පෙන්නනවා අර ඍජු කෝණාශ්‍රාකාර පිට්ටනියේ දිග මීටර් 8ක් පෙන්නනවා. හරිනේ කතාව. හරි. පරිමාණය හොයාගන්න මේක අනුපාතයක් විදිහට ලියන්න. මේක දරුවෝ අනුපාතයක් විදිහට ලියන්න බෑ හේතුව මෙතන සෙන්ටිමීටර් ඉන්නේ මෙතන මීටර් ඉන්නේ. එහෙනම් එකම ඒකකයක් බවට පත් වෙන්න ඕනේ අනුපාතයක් විදිහට ලියන්න. අනුපාත පාඩම ඉගෙනගෙන ඉන්නේ ආ. කොහොමද අනුපාත කරන්න කියන්නකෝ දැන් දන්නවා ඔයාලා. කොහොමද අනුපාත කරන්නේ? සෙන්ටිමීටර් මෙතන තියෙන්නේ මෙතන මීටර් තියෙන්නේ. මීටර් කියන එක නා ලීසියෙන්ම සෙන්ටිමීටර් බවට පත් කරගන්න පුළුවන් මොනවා කරලාද? 100ෙන් ගුණ කරලා. සෙන්ටිමීටර් 100ක් මීටර් එකයිනේ. එහෙනම් මෙතන මීටර් සෙන්ටිමීටර් කරන්න පුළුවන් 100ෙන් ගුණ කරලා. එහෙනම් ඔන්න කතන්දරේ සෙන්ටිමීටර් 8කින් අපි ඇත්තටම කොච්චරක් පෙන්නනවද? 800ක් පෙන්නනවා. අපේ රූපේ සෙන්ටිමීටර් 8කින් ඇත්ත රූපේ 800ක් පේනවා. හරි. දැන් මෙතනත් සෙන්ටිමීටර් තියෙන්නේ මෙතනත් සෙන්ටිමීටර තියෙන්නේ. සෙන්ටිමීටර නැතුව එකම ඒකකයකින් ඉන්න ඒවා අපිට අනුපාතයක් විදිහට 32ක් පාවිච්චි කරලා ලියුව හැකියි. 8ට 800යි කිය. 8 විදිහට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දැන් මෙහෙම ලියුවහම අනුපාත පාඩමේ අපි ඉගෙන ගත්ත අනුපාතයක් ලියද්දී සරලම ආකාරයෙන් ලියන්න ඕනේ. මෙතන 8යි මෙතන 800යි දෙන්නම 8ෙන් බෙදෙනවා. එහෙනම් අපිට 8ෙන් බෙදලා 8ෙන් බෙදුනහම 1යි 800 8ෙන් බෙදුනහම 100යි කියලා අනුපාතය කුඩා කරලා ලියන්න පුළුවන්. අනුපාතය
එක අණු 100 විදිහට. ඔන්න අනුපාතය. මෙන්න අනුපාතය ලිව්වා එක අණු 100 විදිහට. හරිනේ. ඔන්න අනුපාතයේ සරලම ආකාරයෙන් ලියුවා. හොඳට අහගන්න ලියන්න එපා. මම කියවන ලියන්න එපා. දරුවනේ මෙන්න මෙයාට තමයි අපි කියන්නේ පරිමාණ රූපයේ පරිමාණය කියලා. මේකට තමයි පරිමාණය කියන්නේ. පරිමාණ රූපයේ පරිමාණය කියන්නේ මෙයාට. පරිමාණය කියන්නේ සයිස් එක කියන එක. සයිස් එක කොච්චර වෙනසකටද ලක් කරේ කියන එක. මේක තේරුම් ගන්න. ඔයාලගේ ජියෝග්‍රැෆි ඔයාලගේ මැප්ස් තියෙනවා නම්, සිතියම් තියෙනවා නම්, ලෝක සිතියම් හරි ලංකා සිතියම් හරි තියෙනවා නම්, ඇට්ලස් එකක් තියෙනවා නම් බලන්න. සිතියම් පොතේ මේ විදිහට ඇති දාලා ලංකා සිතියමට උඩින් උතුර පෙන්නනවනේ කොහොමද සිතියමක. උතුරට අමතරව දීලා ඇති මෙන්න මේ විදිහට යම්කිසි අනුපාතයක් 32ක් දීලා අගයන් දෙකක් දීලා ඇති. ඒකෙන් කියන්නේ මෙන්න මේ කතාව. මේ පරිමාණයෙන් කියන්නේ මේ ඉස්සල තියෙන කවුද? ඉස්සල තියෙන අපේ රූපේ ගැන. පොතේනේ මේක තියෙන්නේ. පොතේ එකකින් පෙන්නලා තියෙනවා. පොතේ එකකින් පෙන්නලා තියෙනවා. කොච්චරක්ද? එක අණු 100. ඒ කියන්නේ අපේ පොතේ ඇඳලා තියෙන එකකින් පේනවා ඇත්තටම 100ක්. ඇත්තටම 100ක්. අපේ ඇඳලා තියෙන අපේ පොතේ ඇඳලා තියෙන එකකින් පේනවා ඇත්තටම 100ක්. ඕකයි කතාව. ඇත්තටම 100ක් කියන්නේ අපි එකක් ඇඳලා ඒ වගේ 100 ගුණයක් තමයි ඇත්ත රූපේ තියෙන්නේ. අපි 1 සෙන්ටිමීටරයක් ඇඳලා ඒකේ ඇත්ත රූපේ දුර අපි ඇත්ත රූපේ මේ බොරු එකක් කරලානේ පොඩි කරලා නැන්නේ. ඒකේ ඇත්ත රූපේ දුර ඒ වගේ 100 ගුණයක් ලොකුයි කියන එක තමයි මේකේ අදහස. ඔයාලට මේ වගේ සිතියම් පොතේ වගේ බලාගත්ත හැකි ලංකා සිතියමක් වගේ ගත්තොත් සාමාන්‍යයෙන් අඳින්නේ 1:50000 අනුපාතයට. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් ඇත්තටම 50000ක් වෙනවා. කියන්නේ ඔයාලගේ සිතියමේ ඔයාලගේ කොලේ ප්‍රින්ට් කරලා තියෙන එකේ සිතියම් පොතේ නගර දෙකක් අතර දුර සෙන්ටිමීටර් 1යි නම් ඇත්තටම සෙන්ටිමීටරේ නෙවෙයි. සෙන්ටිමීටරයක් කියන්නේ මෙච්චරක් ඔය චූටි ප්‍රමාණයක් නේ. ඔයාලගේ රූලෙන් සෙන්ටිමීටරයක් මෙල්ල බැලුවා කියන්නේ. ඒ වගේ චූටි ප්‍රමාණයක් නේ. හැබැයි ඇත්තටම මේ සෙන්ටිමීටරෙන් ලංකාවේ කොච්චරක් වෙනවද? A හා B නගර දෙක අතර දුර සෙන්ටිමීටරයි නම් ඔයාලගේ සිතියමේ ඇත්තටම සෙන්ටිමීටර 5000ක් හම්බෙන්නේ. දුරයි නගර දෙක අතර. හරිනේ? ඒ කියන්නේ මේක 100ෙන් බෙදලා මීටර කරගත්තොත් එහෙම මීටර 500ක් දුරයි ඈ. පේසි බහසු දුරක් නෙමෙයි ඔය චූටියට පෙන්නලා තියෙන්නේ. ලෝක සිතියමක් ගත්තොත් මීටරට වඩා වෙනස්. 150,000. ඒ කියන්නේ 1,50,000 තමයි සාමාන්‍යයෙන් ලෝක සිතියමක් ඔයාලට ඇඳලා දීලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට පරිමාණ රූප විදිහට අපි කතා කරන්නේ මෙන්න මේ වගේ අනුපාතයක් අරන් අඳින්නේ කොහොමද කියලා. එතකොට දැන් අපිට මේක රූපයක් අඳිද්දී අඳින්න පුළුවන්. දිග අපි ගන්නවා සෙන්ටිමීටර 8යි කියලා. පළල අපි ගන්නවා සෙන්ටිමීටර 5යි කියලා. ඔන්න ඔය විදිහට අරගෙන ඔක ඇඳ ගන්න පුළුවන් ගේමක් නැතුව. හරිනේ? ඒක ගන්න එකට තමයි පරිමාණය කිව්වේ. හොඳට මතක තියාගන්න මේ 32 දාලා අනුපාතය ලියද්දී ඉස්සරහට ලියන්නේ පරිමාණ රූපේ ප්‍රමාණය. ඇයි යකෝ අපි පොතේනේ තියන්නේ මේක. අපි පොතේනේ අඳින්නේ. පොතේ අඳින එක පොතේ අඳින්නේ කොච්චරද? පොතේ එකකින් ඇත්ත රූපික පස්සේ ලියන්න. ඒකයි මේ මෙතනදී 8 සෙන්ටිමීටර මුලට අරගෙන මීටර 8 පස්සට දැන්. තේරුණාද කතාව? right. මේ ටික දාගන්නකො. ඔයාලා ඔය ලිව්ව ටිකට පස්සේ දිග කියලා දාලා මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මේ කතන්දරේ දාගන්නකො පැහැදිලිව. රතු පෑනේ මේ පරිමාණය මේක රවුන්ඩ් කරලා ඊතලයක් දාලා ලියන්න පරිමාණය කියලා. මේක රතු පාටින් පෙන්නන්න. මේක රතු පාටින් රවුන්ඩ් කරලා පෙන්නන්න. ඉන්න පරිමාණය. එයාට තමයි පරිමාණය කියලා කියන්නේ.
හරි නේද? දැන් මේක ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් ගන්න නිසා මේ පිට්ටනිය අපිට අඳින්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලගේ රූල පාවිච්චි කරලා සරල රේඛාව රූල පාවිච්චි කරලා ඔයාලට පුළුවන් රූල තියලා හරියට දිග ගන්නවනේ සෙන්ටිමීටර 8යි කියලා. දිග රූල මෙහෙම තියලා මනින්න සෙන්ටිමීටර 8 බිඳුවේ ඉඳන් 8 කියන තැනට යනකම් හරියට ඉරක් ඇඳලා. හරි දශමයට අඳින්න ඕනේ. චුට්ටක්වත් එහා මෙහා කරන්න එපා. නිකන් ඉරක් ඇඳලා 8යි කියලා දාන්නේ මැනලා අඳින්නේ දැන්. හරියටම සෙන්ටිමීටර 8ක් ඇඳලා ඔන්න ඔහොම සෙන්ටිමීටර 8යි කියලා දාන්න. ඊට පස්සේ දැන් අපි දන්නවා ඍජු කෝණාශ්‍රාකාරයි කියලා. එහෙනම් අනිත් රේඛාව එන්නේ මෙහෙටනේ. පළල එන්නේ මෙහෙට. රූල අනිත් පැත්ත හරවලා බිඳුවේ ඉඳන් හරියටම 5 කියන ලෙවල් එකට. රූල මෙහෙම දැන් රූල තියන්නේ මේ පැත්තට. ඉස්සෙල්ලා රූල තිබ්බේ මෙහෙමනේ. ඉස්සෙල්ලා රූල තිබ්බේ මෙහෙම මේ පැත්තට. දැන් රූල තියන්නේ මේ පැත්තට. මෙහෙම. රූල තියලා හරියට සෙන්ටිමීටර 5ක් මැනලා. හරියට සෙන්ටිමීටර 5ක් මැනලා. 5 වෙන තැනට නතර කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට ආයෙත් පුළුවන් මෙතනින් රූල තියලා දැන් ආයෙත් රූල තියන්න මේ දිශාවට ආයෙත් පළලක් හඳින්නේ. ආයෙත් සෙන්ටිමීටර 5ක් උසට මේක අරගෙන නතර කරන්න. හරියට එතනත් ආයෙත් සෙන්ටිමීටර 5ක් උසට ගන්න. ආයෙත් සෙන්ටිමීටර 5ක්. හරිනේ. ඊට පස්සේ මෙන්න මෙතන රූල තියලා මෙන්න මෙතනට සෙන්ටිමීටර 8ක් දිග රේඛාවක් අඳින්නේ. කියන්නේ දැන් නම් ඉතින් ආය ඍජු කෝණාශ්‍රය ඔක්කොම ඇඳලා තියෙන රූල තියෙන නිකන් යා කරා නම් හරි කෝකටත් මැනලා බලන්න හරියටම 8ක් තියෙනවාද කියලා. ඔන්න ඔහොම අඳින එකට අපි කියනවා පරිමාණ රූපය කියලා. මෙයා තමයි එතකොට අපේ අහිංසක පරිමාණ රූපය. අනේ මේක තමයි පරිමාණ රූපය. හරි නේද? ඔන්න පරිමාණ රූපය. අඳින්න කෝකත් ඔය ලිව්ව ටිකට යටි මේ පරිමාණයට යටින් මේකත් අඳින්න. හරිනේ. ඔන්න දැන් ඔයාලට පරිමාණ රූපයක් ඇඳ ගන්න පුළුවන්කම තියෙනවා. right. හරි නේද? හරි. දැන් මම පාඩම කොටස් කීපයකට වෙන් කරගන්නවා. හරිනේ. මම පාඩම සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. පරිමාණ රූප කියන්නේ මොනවද කියලා සම්පූර්ණයෙන් අතේ පන්දිදි කියලා දෙන්න ඕන ටික ඔක්කොම කතා කරලා ඉවරයි. මම දැන් පාඩම කොටස් තුනකට වෙන් කරගන්නවා මෙන්න මෙහෙම. පරිමාණය ගැන අහන ප්‍රශ්න මොනවද? පරිමාණය ගැන අහන ප්‍රශ්න මොනවද? ඔබ එක කොටසක් විදිහට ගන්න. හරිනේ. පරිමාණය හොයන්න කියලා අහන ප්‍රශ්න. දැන් මේකේ මීටර 8ක් අපි පෙන්නුවේ සෙන්ටිමීටර 8ක් ඉන්නේ. ඔය වගේ කතාවක් කිව්වහම කොහොමද පරිමාණය හොයන්නේ? ආවක එක වර්ගයක්. දෙවෙනි එක තමයි කොහොමද පරිමාණ රූපයක් හරියට තිතට අඳින්නේ? මොනවද පාවිච්චි කරන උපකරණ අපි ගාව මොනවද තියෙන්න ඕනේ? කොහොමද හරියට තිතට දශමෙට පරිමාණ රූපේ ලස්සනට අඳින්නේ? ගේමක් නැතුව ලස්සනට කොහොමද මේක අඳින්නේ කියලා කතා කරනවා. සා තුන්වෙනියට මම කතා කරනවා අපේ පරිමාණ රූපේ දිහා බලලා මේ පරිමාණ රූපේ මෙච්චර දිගකින් මේ වගේ දිගකින් ඇත්ත රූපයේ කොච්චරක් පෙන්නලා තියෙනවද? නිකන් හිතන්නකො මෙහෙම. මෙතන ඉන්නවා කවුරු හරි ළමෙක්. මෙතන ඉන්නවා ළමෙක්. එයාගේ යාළුවෙක් ඉන්නවා මෙතන. යාළුවෙක් ඉන්නවා මෙතන.
මෙයා මේ පාර දිගේ මෙහෙම මෙතන ඉඳන් මෙතනට යනවා නම් මෙයා ඉන්නේ මෙතන එතන ඉඳන් මෙයා ඉන්න තැනට මෙතනට යනවා නම් එයා ඇත්තටම කොච්චර දුරක් ගමන් කරන්න ඕනේ? පරිමාණ රූපෙන් නම් සෙන්ටිමීටර් 8යි යන්න තියෙන්නේ. ඇත්ත රූපෙන් නම් කොච්චරක් යන්න ඕනේද? ඒ කියන්නේ පරිමාණ රූපේ මිනුමක් පාවිච්චි කරලා මේ මිනුම ඇසුරින් ඇත්ත රූපේ සැබෑ රූපේ කොච්චරක් යන්න ඕනේද කියලා තුන්වෙනි කොටස විදිහට මම බෙදා ගන්නවා. ඔන්න පාඩමේ මම කතා කරන ප්‍රධාන කොටස් තුන. හරිනේ? රයිට්. ලියන්න මාතෘකාව. ලියන්න මාතෘකාව 1 කියලා දාලා 1 කියලා දාලා පරිමාණ රූපයක පරිමාණය සෙවීම පරිමාණ රූපයක පරිමාණය සෙවීම right පරිමාණ රූපයක පරිමාණය සොයන්නේ කොහොමද කියලා බලමු. ඔයාලගේ අභ්‍යාසය 27.1 අභ්‍යාසය 27.1 පන්ති 27.1 අභ්‍යාසයේ මම මේ දැන් කතා කරන්නේ. හරි. පහත දැක්වෙන එක් අවස්ථාවලට අදාළ පරිමාණය අනුපාතයක් ලෙස දක්වන්න. පරිමාණයක් අපි දන්නවනේ කොහොමද අනුපාතයක් විදිහට ලියන්නේ කියලා. right දක්වන්නයි හදන්නේ. ඔන්න අහන පළවෙනි ප්‍රශ්نين මම පටන් ගන්නවා. ඔයාලා ලියුව මාතෘකාවට යටින් 27.1 අභ්‍යාසය කියලා දාලා පළවෙනි කොටස විදිහට ගමු. කොටස් 6යි ප්‍රශ්න නෑ 5යි. 5යි තියෙන්නේ. කොටස් 5යි තියෙන්නේ. අපි මේ 5 ලියමු. පුරුදු වෙන්නත් එක්ක මේ 5ම ලියමු. ඔන්න පළවෙනි එක දීලා තියෙනවා. මම ප්‍රශ්නෙත් ලියනවා. ඔයාලා ප්‍රශ්නේ ලියන්න ඕනේ. හරිනේ. පළවෙනි එක දීලා තියෙනවා. සෙන්ටිමීටර එකකින් මෙහෙම දීලා තියෙන්නේ. සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 20ක් දැක්වීම. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඔක තමයි පළවෙනි ප්‍රශ්නේ. දැන් මේක පරිමාණයක් විදිහට ලියන්නයි ඕන. තරුණේ කලබල වෙන්නේ නැතුව අහගන්න පළවෙනිම සීන් එක. හොඳට අහගන්න. අපි කොච්චරකින් කොච්චරක්ද පෙන්වන්නේ? සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 20ක් තමයි පෙන්වන්නේ. එකකින් 20ක් පෙන්වන්නේ. 20ක් පෙන්වන්නේ එකකින්. එකකින් කියන්නේ අපේ පොතේ එකකින් ඇත්ත 20ක් මවල පෙන්වනවා. ඕකයි කතාව. දැන් අපේ පොතේ එකයි අපි මුලට ලියන්නේ. එහෙනම් ඊතල දාලා අපි මේක ලියා ගන්නවා. සෙන්ටිමීටර එකක් මේකෙන් පෙන්නනවා 20ක්. සෙන්ටිමීටර 20ක්. ඔන්න කතාව. හරිනේ? හරි වැඩි. දැන් හරි. දැන් අනුපාතයක් විදිහට මේක ලියන්න ඕනේ. අපි දන්නවා අනුපාත පාඩමේදී ඉගෙන ගත්ත අනුපාතයක් විදිහට ලියන්න නම් එකම ඒකක තියෙන්න ඕනේ. තියෙනව නේද? මෙතනත් සෙන්ටිමීටර මෙතනත් සෙන්ටිමීටර ඔන්න තියෙනවා. එහෙනම් එකම ඒකකයකින් තියෙනවා නම් දැන් පුළුවන් මෙයාලගේ ප්‍රමාණය ඉලක්කමෙන් අගේ විතරක් කරන් 32ක් දාලා අනුපාතයක් විදිහට ලියන්න. නම් 1/20 කියලා ඔන්න අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් අනුපාතය. ඉවරයි. ඉවරයි කතාව. ඔන්න අනුපාතයක් විදිහට ලියුවා. මෙන්න අනේ පරිමාණය. එහෙනම් පරිමාණය 1/20යි. ඔන්න ලියන විදිහ. හරි. තව හතරක් තියෙනවා. ඔයාලා මේ හතර කරන්න. මම ප්‍රශ්න ටික ලියන්නම්. ඔයාලා මේ හතර කරන්න. ප්‍රශ්නේ ලියන්න ඕනේ. අනිවාර්යෙන් ලියන්න ඕනේ. නැත්නම් වැඩි තීරෙන්නේ නැහැ. දෙවෙනි සෙන්ටිමීටර දෙකකින් උත්තරේ තියාගෙන යන්න ඔයාලා මේ විදිහට දාලා උත්තරේ තියාගෙන යන්න. එක එක උත්තරේ තියාගෙන යන්න. ඊට පස්සේ මම ඔක්කොම ටික සාකච්ඡා කරන්න. සෙන්ටිමීටර දෙකකින් මීටර 8ක් දැක්වීම. තුන්වෙනි එක සෙන්ටිමීටර 4කින් මීටර 1ක් දැක්වීම. මම
විදුරු කොටස මේ පැත්තට ගන්න තව දෙකක් තියෙනවා. හතරවෙනියා සෙන්ටිමීටර 5කින් මිලිමීටර 1ක් දැක්වීම. අවසානික 5 सेंटीमीटर 3කින් මිලිමීටර 6ක් දැක්වීම. ඉක්මනට මේ හතරට ලියන්න උත්තර. අවසාන උත්තරයේ සරලමාකාරයෙන් අනුපාතයක් විදිහට තියන්න පුළුවන් සරලමාකාරයෙන් තියන්නත් ඕන. හරි. මේ විදිහට ලියන්න මේ හතරට උත්තරේ ඉක්මනට ලියන්න. එක ගානට තප්පර 30 ගානේ විනාඩි 2ක් දෙන්න. හරියට වෙලා. ඉවර අයයි ඉවර නැති අය ඔක්කොලාම වැඩ නතර කරන්න. දැන් දෙන්න මට අවස්ථාව. හරි. කතා කරමුකෝ. සෙන්ටිමීටර 2කින් මීටර 8ක් දක්වන්නේ සෙන්ටිමීටර 2කින් මෙච්චරකින් මෙච්චරක් වෙන්න. මෙච්චරකින් කියන්නේ අපේ පොතේ මෙච්චරකින්. ලියන්න පටන් ගන්නේ සෙන්ටිමීටර 2කින් මීටර 8ක් තමයි තියෙන්නේ. දරුවෝ මෙහෙම ලිව්ව ගමන් ඔළුවට යන්න ඕනේ. අනේ මෙතන සෙන්ටිමීටර මෙතන මීටර. එතකොට මෙන්න මේ වගේ එකක් 2.32ක් 8 කියලා ලියන්න එහෙම බෑ. එකම ඒකකයකට පෙරලගෙන ඉන්න ඕන. අර කලින් ගානේ මම කියලා දුන්නේ මේක නෙවෙයි. කලින් අර ඍජුකෝණාශ්‍රයකදී අපි මේ වගේම වැඩක් කරේ. මීටර සෙන්ටිමීටර කරගන්න පුළුවන් 100ෙන් ගුණ කරා නම්. එනම් 8 වරක් 100 800යි මීටර සෙන්ටිමීටර කරගන්න පුළුවන්. හරිනේ 100ෙන් ගුණ කරා මීටරයට සෙන්ටිමීටර 100යි 100ෙන් ගුණ කරාම උත්තරේ සෙන්ටිමීටර වලින් එන්නේ. එහෙනම් ඔන්න සෙන්ටිමීටර 2කින් කොච්චරක් පෙන්නලා තියෙනවද? සෙන්ටිමීටර 800ක් පෙන්නලා තියෙනවා. දැන් හරි කතාව. දැන් මෙතනත් සෙන්ටිමීටර මෙතනත් සෙන්ටිමීටර. දැන් ඕක අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්. ඒකේ අගයන් දෙක. ඒ කියන්නේ 2 අනු ඒකේ තීතක්
දෙතිත right 800යි. ඉරි දෙකක් ගහන්න එපා. අනුපාතවලදී ඉගෙන ගත්තා අනුපාතයේ දෙපැත්තේ ඉන්න දෙන්න අනුපාතයේ පද දෙක එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් නම් බෙදලා තමයි උත්තරේ තියන්නේ කියලා. එහෙනම් දෙක දෙකෙන් බෙදු හැකි එකයි එතකොට 800ක් දෙකෙන් බෙදු හැකි 400යි එතකොට. එහෙනම් අවසාන වශයෙන් අනුපාතය ලියන්න පුළුවන්. මම මෙතනින් ගන්න මට ඉඩ නැති නිසා 1/400 කියලා. 1/32/400 ඔන්න කතාව. හරි නේද සිද්ධි? 1/400 කියලා ඔය විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. හරිනේ? ඉවරයි. ඒ වැඩෙත් හරි. ඔන්න දෙවෙනි එකත් හරි. උත්තරේ චෙක් කරගන්න අඩුපාඩු තියෙනවා නම් මේ විදිහටම දාගන්න. මේකට යටින් මේ උත්තරේ ලියන්න මට ඉඳ නැති නිසා මම මෙතනින් ගත්තා. 1/400. හරි. තුන්වෙනි එකටත් එන්නකෝ. එමමයි සෙන්ටිමීටර 4කින් සෙන්ටිමීටර 4කින් කොච්චරක් පෙන්නනවද? මීටරයයි යන්නේ 1 මීටරය. දැන් ආයෙත් දන්නවා සෙන්ටිමීටර මීටර තියෙන්නේ මීටර සෙන්ටිමීටර කරගන්න පුළුවන් 100න් ගුණ කරලා. ඔන්න එහෙනම් සෙන්ටිමීටර 4කින් පෙන්නනවා එක්වරක් 100 100යි සෙන්ටිමීටර 100ක්. දැන් අනුපාතයේ විදිහට ලියන්න පුළුවන් මෙතනක් තියෙන්නේ සෙන්ටිමීටර මෙතනක් තියෙන්නේ සෙන්ටිමීටර එකම ඒකකයකින් ඉන්නේ එකම ඒකකයකින් ඉන්න නිසා අගයන් විතරක් අරගෙන 4/100 කියලා ලියන්න. හරිනේ. දැන් වැඩි ඉවර නෑ. 4යි 100යි දෙකම එකම සංඛ්‍යාවකින් බෙදෙනවද කියලා බලන්න. බෙදෙනව නේද? 4 සහ 100 කියන දෙකම 4න් බෙදෙනවා. බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කමෙන් බෙදන්න කියලා අපි ඉගෙන ගත්තේ. 4 4න් බෙදුනහම 1යි 100 4න් බෙදුනහම 25යි. එහෙනම් ඔන්න අනුපාතය ලියුව හැකි 1/25 කියලා. එන්න කතාව. හරි නේද? ඉවරයි කියන්නේ උච්චයි. හරි. වැඩි ඉවර. right. ඉතින් උත්තරේ හරි නම් හරියට දාගන්න. අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරලා නිවැරදි උත්තර දාගන්න. මම යනවා 4 වෙනි සහ 5 වෙනි අවස්ථාවට. එතකොට ඉවරයි. ඔන්න පරිමාණය කොටස ඉවරයි. පරිමාණය ලියාගන්න දැන් තේරෙනවා. හරි. සෙන්ටිමීටර 5කින් මිලිමීටර 1. දැන් සෙන්ටිමීටර 5කින් එනම් 5යි cm හරි මෙයාගෙන් පෙන්නලා තියෙන මීටර් නෙවෙයි මිලිමීටර්. හොඳට අහගන්නකො වෙනස් වුණාම මොකද කරේ කියලා අහගන්න හොඳට මේ ටික. සෙන්ටිමීටරුයි මීටරුයි තියෙන්නේ. මෙයා පොඩි ඒකකය මෙයා ලොකු ඒකකය. අපි එතකොට මොකද කරේ? එකම ඒකකයක් බවට පත් කරන්න ලොකු ඒකකය කීයෙන් හරි ගුණ කරලා පොඩි ඒකකය මෙයා බවට පත් කරා. මෙතනදිත් ඔය වැඩේම කරොත් සෙන්ටිමීටරුයි මිලිමීටරුයි තියෙන්නේ. පොඩි ඒකකය වෙන්නේ චූටි ඒකකය වෙන්නේ මිලිමීටර. එහෙනම් දැන් මෙතනදී සෙන්ටිමීටර් පැත්ත තමයි මිලිමීටර් කරන්න ඕනේ. තේරුණාද කතාව? සෙන්ටිමීටර් තමයි මිලිමීටර් කරන්න ඕනේ. ඇයි? මිලිමීටර් තමයි. ඉතින් කලින් එකේ මෙයාවනේ කරේ. කලින් එකේ සෙන්ටිමීටර් කුඩා ඒකකය වෙලා මීටර්නේ ලොකු ඒකකය වුනේ. මෙතනදී දැන් මෙයා සෙන්ටිමීටර් මිලිමීටර් කරන්න පුළුවන්. අපි දන්නවා මිලිමීටර් 10ක් තමයි සෙන්ටිමීටර් එකක් වෙන්නේ. එහෙනම් මෙයා 10න් ගුණ කරා නම් 50යි මිලිමීටර ඔන්න සෙන්ටිමීටර මිලිමීටර වුණා. 1 මිලිමීටරයක් තමයි පෙන්නන්නේ. සුළු කරගත්ත හැකි මෙතනත් මිලිමීටර මෙතනත් මිලිමීටර එහෙනම් 50 91යි. ආයෙ සුළු කරන්න බෑ දරුවෝ. එක තමයි පොඩිම සංඛ්‍යාව ආයෙ බෙදන්න බෑ. එහෙනම් අනුපාතය ඔය විදිහටයි ලියවෙන්න ඕනේ 50 91යි. ඒ කියන්නේ අපේ රූපේ 50කින් ඇත්ත රූප එකක්. ඒ කියන්නේ පොඩි එකක් ලොකු කරලා අපි ඇඳලා තියෙන්නේ. අපේ එක අපි ලොකුවට ඇඳලා තියෙන්නේ. මේ අපේ එක ලොකුයි. අපි ලොකු රූපයක් ඇඳලා තියෙන්නේ. අපෙන් 50ක් ඇත්ත රූප එකයි. කලින් ඒවා අනිත් පැත්ත මේ
කලින් ඒ වගේ 1:20 1:400 1:25 දෙවෙනියට තිබ්බ එක තමයි ලොකු. ඒ කියන්නේ ඇත්ත රූපේ ලොකුයි අපේ රූපේ පොඩි. ඒකයි අපේ රූපේ පොඩි අපේ රූපේ තමයි ඉස්සරහා හිටියේ. දැන් අපේ රූපේ ලොකුයි අනේ අනික පොඩි. ඒ කියන්නේ පොඩි රූපයක් අපි ලොකු කරලා ඇඳලා විශාලණය කරලා ඇඳලා. හරි. ඊළඟට ඒ වගේම එකක් බලන්න. සෙන්ටිමීටර 3කින් මිලිමීටර 6ක්. සෙන්ටිමීටර 3කින් මිලිමීටර 6ක්. දරුවනේ මේක මිලිමීටර වලින් ඉන්නේ නම් මෙයක් මිලිමීටර කරන්න පුළුවන් 10න් ගුණ කරලා. නම් මිලිමීටර 30ක් පෙන්නනවා. 30කින් පෙන්නනවා මිලිමීටර 6ක්. දැන් මිලිමීටර ඉන්නේ අනුපාතය ලියන්න පුළුවන් 30/6යි. ලියපු ගමන් 30යි 6යි තියෙන්නේ දෙන්නම 6න් බෙදෙනවා. 6ට 6 එකයි 30ට 6 5යි කියලා කපලා අනුපාතය 5/1යි කියලා අවසන් කරන්න පුළුවන්. ඔන්න කතාව. අඩුපාඩු තියෙනවා නම් වැරදි කරගන්න සියලු පිළිතුරු හරි නම් ඒවට හරි ලකුණු දාගන්න පුළුවන්. රතු බෑනෙම දාගන්න. හරි. ඊට පස්සේ යන දෙවෙනි කොටසට පරිමාණ රූප ඇඳීම කියන කොටස. අනිත් යාළුවෝ මේකේ අඩුපාඩු තියෙන අය මේකේ සටහනක් දාගන්නකම්. ඔයාලගේ කවකඩු පෙට්ටිය අරන් එන්නකෝ. කවකඩු පෙට්ටිය නැතත් කමක් නැහැ. මට මෙන්න මේ උපකරණ ටික ඕනේ. ඔයාලගේ රූල සරල ධාරය කියන්නේ කෙලින් රූලක් තියෙනවා. ඒක ඕනේ. පැන්සල ඕනේ. පැන්සලයි රූලයි ඔය කවකඩු පෙට්ටිය ඇතුලේ තව රූල් කෑලි ගොඩක් තියෙනවනේ. වෘත්තයකින් භාගයක් වගේ කෝණමානයක් තියෙනවා. ඊළඟට ත්‍රිකෝණ කෑලි දෙකකුත් තියෙනවා. ඔන්න ඔය ත්‍රිකෝණ කෑලි දෙක විතරක් අරන් එන්නකෝ. පැන්සලයි රූලයි අර ත්‍රිකෝණ කෑලි දෙකයි. හතරක් ඕනේ. පැන්සල දැන් අතේ තියෙනවා මම හිතන්නේ. රූලත් දැන් අතේ තියෙනවා. අර ත්‍රිකෝණ කෑලි දෙක දැනට නැත්තම් ඉක්මනට අරගෙන එන්න. අනිත් යාළුවෝ මේක දාලා ඉවර කරනවා. right හරි නේද? ඊට පස්සේ ලියන්න මාතෘකාව. දැන් අපි මේ කතා කරේ පරිමාණය ගන්න හැටිනේ. මම කිව්වනේ මාතෘකා තුනක් යටතේ කතා කරනවා කියලා. දෙවෙනි මාතෘකාව පරිමාණ රූපයක් ඇඳීම. පරිමාණ රූපයක් ඇඳීම. කොහොමද පරිමාණ රූපයක් අඳින්නේ කියලා කතා කරමු. ඉස්සෙල්ලා ඇඳන්නේ. ඔව් හරියටම අඳින්නේ කොහොමද කියලා දෙන්නයි හදන්නේ. ඉස්සෙල්ලා රූල් ඇද කර අරව මේවනේ කරේ. දැන් හරියටම අඳින්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. හරි. ලියන්න මාතෘකාව පරිමාණ රූපයක් ඇඳීම. ඊට පස්සේ අපි මේකට ඕන වෙන උපකරණ ටික ඇඳගමු. මම අඳින්නේ. ඔයාලට කියලා දෙන්න ඕන හින්දා ඔයාලා අඳින්න එපා. පැන්සල දන්නවනේ. අඳින්න දෙයක් නැහැ. පැන්සල දන්නවනේ. පැන්සල ඕන වෙන පළවෙනි එක අඳින්න කිව්වොත් පැන්සල ඕන. හරිනේ. ඊට පස්සේ සරල ධාරය ඕන. දරුවෝ සරල ධාරය කියන්නේ ඔයාලගේ රූලට. ඔයාලා රූලර් කියන්නේ ඉංග්‍රීසි වචනයක්. සිංහලෙන් අපි කියනවා කූදුව නැත්නම් සරල ධාරය. සරල ධාරය කිව්වේ මේ ධාරේ කෙලින්නේ තියෙන එකයි සරල ධාරය. හරිනේ. ඕක ඕනේ. සහ විහිිත චතුරස්‍රයක් ඕනේ. උච්චාරය. විහිිත චතුරස්‍රයක්. විහිිත චතුරස්‍රයක් කියන්නේ ඔයාලගේ කවකටු පෙට්ටියේ තිබ්බේ අර ත්‍රිකෝණ කෑලි දෙකක්. මෙන්න මේවා දෙකක් තිබ්බනේ. මෙහෙම එකකුයි මෙහෙම එකකුයි මෙහෙම එකකුයි. මේ ත්‍රිකෝණ කෑලි දෙකෙන් එකක් තමයි ඕනේ. මේ චතුරස්‍ර දෙකක් තියෙන්නේ. මේකෙන් මෙයා කොටයිනේ දිග එක්කෙනා ගන්න. මේ එක පැත්තක් දිගට තියෙන අපිට මැනගන්න මේ දිග පැත්තක් තියෙන එක ලේසි. මේකේ නම් මේ පැති දෙක සමානව තියෙන නිසා මැනගන්න මේ දිගේ එක්කෙනා ලේසි. මෙයාව විතරක් තියාගන්න. මේ අනිත් එක පැත්තකින් තියන්න. එතකොට අපිට මේකයි විහිිත චතුරස්‍රයයි සරල ධාරය වලගේ රූලයි පැන්සලයි තිබ්බම හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ තුන තමයි තියෙන්න ඕනේ. විහිිත චතුරස්‍රය මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ හින්දා මෙන්න මෙයාව. ඉතින් මෙයාව ගන්න කියලා අර එක පැත්තක් දිගට තියෙන එක්කෙනා ගන්න කියලා. එයාවත් මම ඇඳලා පෙන්නන්නම්. මෙහෙම එක පැත්තක් දිගට තියෙනවා. ඔන්න අනිත් පැත්ත කොටට තියෙනවා.
ඔන්න ඔය වගේ. හරි. මේක මැද්දේ මෙහෙම සීදුරකුත් තියෙනවා. මොන කෑල්ලකුත් තියෙනවා. හරි. නෝක තමයි තියෙන්නේ. දැන් දරුවෝ සරලධාරයේ නම් ඔයාලගේ රූලේ නම් ඔයාලා දන්නවනේ මිනුම් කියවන්න නේද? රූලේ මිනුම් කියවන්න දන්නවා. මම කියලා දෙන්නම් ඒ වුණා. මේ බලන්නකෝ. රූලේ පටන් ගන්නෙ බිඳුව කියලා තැනකින් මේ මෙහෙම තැනකින් කොහොම දිග ඉරක් ඇවිල්ලා තිබිලා එතනින් බිඳුවයි කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ඕක දිගට 1 2 3 කියලා 15ට යනකම් යනවා. මේක 15ට යනකම් යනවා. මේවට ඉස්සරහින් දාලා තියෙනවා යාලා සෙන්ටිමීටර කියලා. මේ සෙන්ටිමීටර වලින් තමයි එහෙනම් තියෙන්නේ. අනිත් පැත්තේ ඉන්චස් කියලා 1 2 කියලා මෙහෙම තියෙනවා. 1 2 මේ අනිත් පැත්ත වැඩක් නැහැ. ඉන්චස් පැත්ත වැඩක් නැහැ. ඉන්චස් කියන්නේ අඟල්. එක පැත්තක් අඟල් වලින් තියෙනවා. අපි ගන්නේ සෙන්ටිමීටර වලින් තියෙන පැත්ත විතරයි. cm කියලා දාලා තියෙනවා. නැත්නම් සෙන්ටිමීටර්ස් කියලා ඉංග්‍රීසි වලින් ගහලා තියෙනවා. මේ පැත්ත තමයි ගන්නු. දැන් ඔයාලා මේ වගේ එයාලා මැද්දෙන් කොටස් ටික බෙදලා තියෙනවා. මේ මැද්දේ තියෙන කොටස් ටික බෙදලා තියෙනවා. හරියටම කොටස් 10කට. හරි මැද්දෙන් පොඩි මෙහෙම දිග ඉරි කෑල්ලක් එනවා. මේක හරි කොටස් 10කට බෙදලා තියෙනවා. හරි. මේ ඇතුලේ තියෙන ඒවට තමයි මිලිමීටර කියලා කිව්වේ. මේ ඇතුලේ 10ට බෙදුනහම මිලිමීටර 10ක් සෙන්ටිමීටරයි කිව්වේ හින්දානේ. මේ කෑලි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10 වෙනි කෑල්ල මෙතනට එන්නේ. ඊ 10 මිලිමීටර 10 තමයි මේ සෙන්ටිමීටර එකක් කියලා ගන්න. ඔය සෙන්ටිමීටර මිලිමීටර දැනන් ඉන්න ඕනේ. අපි රේඛාවක් අඳින්න. මේකෙන් තමයි අපි දිග මැන ගන්න. ඊළඟට ඔයාලගේ විහිද චතුරස්‍රයේ මෙයාගේ බලන්න විහිද චතුරස්‍රය මෙහෙම ගත්තොත් මෙහෙමනේ තියෙන්නේ මෙන්න. මෙහෙම ගත්තොත් මෙයාගේ මේ පැත්ත තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්ත සෙන්ටිමීටර වලින් තියෙන්නේ. මේ පැත්ත අඟල් වලින් තියෙන්නේ. එතකොට ඔයාලා මෙතනම බිඳුවෙන් පටන් ගන්න. මේ ලයින් එක තමයි බිඳුව. මේ කොනටම තමයි බිඳුව තියෙන්නේ. සමහරුන්ගේ වැරදි විහිද චතුරස්‍රය ඇති. කඩවල වල මිනිස්සු දන්නේ නැහැ විහිද චතුරස්‍රයෙන් ගන්න වැඩි. එයාලා හිතාගෙන ඉන්නේ මේක ත්‍රිකෝණ කෑල්ලක් විතරයි කියලා. එයාලගේ ඉතින් මේ රූලේ පුරුද්දට සමහර කට්ටිය විහිද චතුරස්‍ර මම දැකලා තියෙනවා. සමහර කට්ටිය විහිද චතුරස්‍ර අනේ හදනවා මෙන්න මෙහෙම. එයාලට ක්ලාස් දෙන්න කියන්නේ. එයාලගේ බිඳුව මෙතන තියෙයි. බිඳුව එක මෙහෙම තියෙයි. එතකොට ඔගෙන් අපිට වැඩේ ගන්න බෑ. අමාරුයි. බිඳුව හරියටම මෙතන තියෙන්න ඕනේ. ඒ කිව්වේ මේ ධාරයටම බිඳුව තියෙන්න ඕනේ. මේ ධාරයට තමයි බිඳුව තියෙන්නේ. ඊට පස්සේ 1 2 කියලා විතරයි මාක් වෙන්නේ. ධාරයට තමයි බිඳුව තියෙන්නේ. බිඳුවක් වලට පේන්නේ නැහැ එතකොට. බලන්න ඔයාලගේ විහිද චතුරස්‍රය හරියද කියලා මම එක එක්කෙනාගේ විහිද චතුරස්‍ර බලන්න ඩිස්කෂන් එකෙන්. ඩිස්කෂන් එකෙන් අපි තව ගොඩක් අඳින්නේ. එතකොට මම බලන්නම් ඔයාලගේ විහිද චතුරස්‍ර කොයි වගේද? හරි හැමෝම විහිද චතුරස්‍ර ඔයාලට තියෙනවද කියලා. දැන් මේකේ මේ පැත්ත නම් සෙන්ටිමීටර 10ක් උසට විතරයි යාලා ලකුණු කරලා තියෙන්නේ. මම කීපයක් ලකුණු කරගන්නම් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා. ඉන්න 1 2 කියලා ඔන්නෝම ගිහිල්ලා තියෙනවා. මේක ඇතුලේ අර ඉස්සල්ලා වගේම කැලි 10කට බෙදලා තියෙනවා. මේ විදිහට. හරිනේ. ඔය විදිහට බෙදලා තියෙනවා. ඒ බෙදලා තියන්න හේතුව තමයි ආයෙත් අපේ මැන ගැනීමේ පහසුවට. හරි. දැන් මේකේ තියෙන වැඩේ මොකද්ද කියලා අපි බලමු. අර අපි ඉස්සල්ලා ඇඳලා නේද? ඍජු කෝණාශ්‍රය. අපි තව එකක් අඳිමුකෝ. පරිමාණ රූපයකට අනුව අඳින්න ඍජු කෝණාශ්‍රයක් අපි නිකන් අඳිමුකෝ. right. කොහොමද අඳින්නේ කියලා කතා කරමු. පළවෙනියටම උදාහරණයක් විදිහට අපි ගමු. මේ ටික නිකන් ඔළුවේ තියාගන්න අඳින්න අවශ්‍ය නැහැ. අපි උදාහරණයක් විදිහට ගමු. අපි නිකන් අඳිමු ඍජු කෝණාශ්‍රයක් දිග සෙන්ටිමීටර පරිමාණය ගත්තට පස්සේ දැන් පරිමාණය දන්නවනේ. අපි දිග අඳිමු සෙන්ටිමීටර 5ක් වෙන්නයි. දිග සෙන්ටිමීටර 5ක් වෙන්නයි. පළල 3ක් වෙන්නයි අඳිමු.
දැන් මෙහෙමයි කරන්නේ. මට දෙන්න වෙලාව. මට දෙන්න වෙලාව. මම කරන්නේ. ඔයාලා රූල අරගෙන, ඔයාලගේ රූල අරගෙන ඔයාලා දිග ඉරක් ගහන්න. රූල මෙහෙම තියලා, රූල පොතේ මෙහෙම කෙලින් තියලා ඍජු කෝණාශ්‍රයක් නේ අඳින්නේ. ඔන්න කෙලින් ඉරක් ගහන්න. මැන්නේ නෑ. නිකන් දිගට ඉරක් ගහන්න. පහට වඩා වැඩි වෙන විදිහට නිකන් දිග ඉරක් ගහගන්න. ඉර ගහලා ඉවර වෙලා මේකේ කැමති තැනක ඔයාලා නිකන් මේකේ රූල තියාගන්න. ඒ කියන්නේ මේ රේඛාවේ මෙහෙම රූල තියාගන්න. ඔයාලගේ රූල පටිය මේකට යටින් රේඛාව දැන් ඇඳන්නේ. ඒකට යටින් රූල තියාගන්න. රූල තියලා රූලේ බිඳුව තියෙනවනේ තැනක. රූලේ බිඳුව එන තැනට පොඩි ඉරි කෑල්ලක් ලකුණු කරන්න මේ විදිහට. රූලේ බිඳුව එන තැනට ওই විදිහට ඉරි කෑල්ලක් ලකුණු කරන්න. ඊට පස්සේ දිග පහක් නේ ගන්නෙ. රූලේ බිඳුවේ ඉඳන් 5 කියලා තියෙන තැනට ආයෙත් ඉරි කෑල්ලක් ලකුණු කරගන්න. හරිනේ. එතකොට මේ ඇඳපු ඉරි දෙක තමයි මේ ඇඳපු ඉරි කෑලි දෙක තමයි ඒ දෙක අතර දුර තමයි සෙන්ටිමීටර 5ක් වෙන්නේ. නිසා පැන්සලෙන් ඔයාලට ලියන්න පුළුවන් මේ ටික සෙන්ටිමීටර 5යි කියලා. හරිනේ කතාව. right. ඊට පස්සේ ගන්න ආයෙත් විහිද චතුරස්‍රය. ආයෙත් ගන්න විහිද චතුරස්‍රය. දැන් මේක ඇඳ රූලේ මේක සරලධාරය විතරයි පාවිච්චි කරේ. සරලධාරයේ පැන්සලේ පාවිච්චි කරලා තමයි මේක ගත්තේ. ඊට පස්සේ ඔයාලගේ විහිද චතුරස්‍රය අරන් මේ විදිහට අල්ලන්නේ. මේ විදිහට විහිද චතුරස්‍රය අල්ලන්නේ. මෙහෙම අල්ලන්නේ. ඒ කිව්වේ මේ සෙන්ටිමීටර කෑල්ල සෙන්ටිමීටර වලින් මිනුම් තියෙන පැත්ත මෙහෙම උඩට තියෙන විදිහට තමයි අපි අල්ලගන්නේ. එයාව මෙහෙම අල්ලලා මෙයාගේ මේ මුල්ල මේ කොන තියන්න උනේ. මේ රේඛාවේ අර අපි ඉරක් ගහලා ලකුණු කරපු පටන් ගත්ත දැන් මෙන්න මේ විදිහට තියන්න ඕනේ. මෙන්න මෙහෙම තියන්න. හරිනේ. මේ රේඛාවේ අර අපි කනක් ලකුණු කරේ. එතනට මුල්ල සෙට් වෙන්න තියන්න. මේ පැත්ත එතකොට මේක යන්න ඕනේ මේ රේඛාවේ ගානට මෙහෙම යන්න ඕනේ. මේක මෙහෙම එතකොට උඩට තියෙන්න ඕනේ. මෙහෙම තියලා දැන් මේක දිගේ මනින්න ඕනේ පළල 3යි සෙන්ටිමීටර වලින් ඔයාලා මැනගන්න විහිද චතුරස්‍රය කොහොම තියලා මැනගන්න 1යි 2යි 3යි කියලා හරියටම 3 තියෙන්නේ කොතනද? ඒක මැනගන්න. හරිනේ. ඒක මැනගන්න. සෙන්ටිමීටර 3ක් තියෙන තැනට ඔයාලා මැනලා මේක මෙහෙමම තියලා ඔයාලා මැනලා සෙන්ටිමීටර 3ක් තියෙන තැනට ආයෙත් ඩොට් එකක් තියාගන්න. සෙන්ටිමීටර 3ක් තියෙන්නේ කොතනද? එතනට ඩොට් එකක් තියාගන්න. තියලා ඒක යා කරගන්න. හරිනේ. මේක මෙහෙමම තියලා ඔයාලා මේක මෙහෙම අල්ලගත්ත හැකින් මෙහෙම ඇඟිල්ල තියලා අල්ලගෙන මේ කෙලින් අල්ලගෙන සෙන්ටිමීටර 3ක් උසට අරගෙන මාක් කරලා මේක රේඛාවක් මෙහෙම ඇඳ ගන්න. මේක මෙහෙමම තියෙද්දි එතකොට කෙලින් ඉරක් කොහොම ඇඳගත්තා. ඊට පස්සේ ඒක ඇඳලා ඉවරුනහම මේ පැත්තේ පළල සෙන්ටිමීටර 3යි. මේක මෙහෙම අරන් ඇවිල්ලා මේ කොන තියන්න ආයෙත් මෙන්න මෙතන. අර අපි ලකුණු කරපු තැනට මේකේ මුල්ල තියෙන. මේ රේඛාව ඉතින් මේක මෙහෙම කෙලින් තමයි තියෙන්නේ. ආයෙත් සෙන්ටිමීටර 3ක් උස තියෙන තැනට මෙන්න මෙහෙම මේකෙන් රේඛාවක් ලකුණු කරන්න. 3 මාක් කරගන්න. එතනට රේඛාවක් ලකුණු කරන්න. හරිද? හරි. ඊට පස්සේ දැන් හරි. මෙන්න මේකත් හරි මේකත් හරි. මේකත් රූල තියලා ගැහුවා. මේකත් රූල තියලා ගැහුවා හරි. මේක කොහොමත් අපි ඇඳලා තිබ්බේ. දැන් ඔයාලට පුළුවන් රූල තියලා මේ කොන් දෙක යාත් කරන්න. මෙයාව අපි ඇඳි 3කට. මෙයාව 3කට. ඔන්න පරිමාණ රූපී ඉවරයි. මේක රූල තියලා ආයෙත් මැනලා බලන්න. අනේ 5ක්ම ඇවිල්ලා ඇති. මේක ගානට 5ක්ම නැවතත් ඇවිල්ලා ඇති. ඔන්න කතාව. මේක තමයි පරිමාණ රූපය. ඉවරයි. දැන් අර ඉස්සෙල්ලා මම පළවෙනියට කිව්වා වගේ රූල ඇද කර නටන්න ඕනද? නෑනේ. රූල හරව නෑ. රූල මෙහෙම කෙලින් තියලා තමයි කෙලින් ඉර ගැහුවේ. ඊට පස්සේ මෙයාගේ පිටින් තමයි වැඩේ කොට දෙන්නේ. මෙයා මෙහෙම අල්ලලා සෙන්ටිමීටර 3ක් මැන්න 3 ගානට ගියා. මේක මෙහෙම අනිත් තැනටත් ගෙනාවා. අර දිග ලකුණු කරානේ කෙලවරවල් දෙකක් ලකුණු කරානේ. අනිත් කෙලවරටත් ගෙනලා ආයෙත් 3ක් ඇඳ ගානට බිඳුවේ නම් 3 කියන තැනට ඇඳලා. ඒ දෙක යා කරා ලස්සන ඍජු කෝණාශ්‍රයක් ඔන්න ලැබෙනවා.
දැන් එනම් ඔයාලා දන්නවා ඍජු කෝණාශ්‍රයක් අඳින්න විහිද චතුරස්‍රය සහ සරල ධාරය කියන එක පාවිච්චි කරනවා. මේක හොඳට මම තව කියලා දෙන්නම්. ඩිස්කෂන් එකකින් අපි කතා කරද්දී තව ඔයාලා රූප ඇඳලා පස්සේ ඒ ටික බලලා ඔයාලගේ රූප ඔයාලගේ උත්තර බලලා ඊට පස්සේ මම කියලා දෙන්නම් හරියට මේක අල්ලලා කරන හැටි අඩුපාඩු තියෙන කට්ටියට තව චුට්ටක් පැහැදිලි කරලා. හරි නේද? මම හිතනවා මේක ඇඳලා ඉවරයි කියලා. ඇඳලා ඉවර නැති කවුරු හරි ඉන්නවනම් ඇඳ ගන්න. රූල තියලා මේ රේඛාව වෙන්නේ. ඒකේ බිංදුවේ ඉඳන් පහට යනකම් ලකුණු කරා. දැන් දෙකක් චූටි ඉරි කැලි දෙකකින්. මේක මෙහෙම ඇල්ලුවා. තුනක් කුසට ගත්තා ඉරක් ගැහුවා. මේ කොනට තිබ්බා. තුනක් කුසට ගත්ත ඉරක් ගැහුවා. ඒ දෙන්න රූල තියලා ආයේ යා කරා බලන්න කොච්චර ලීසිද. නටරට ඉන්න ඕනේ නැහැ. ඇද වෙන්නේ නැහැ. ගානට මේක තියලා වැඩි කරගන්නයි තියෙන්නේ. කොච්චරයි. හරි. ඔන්න පරිමාණ රූපය ඇඳීම ඉවරයි. හරිනේ. දැන් යන අවසාන කොටස. තුන්වෙනි සහ අවසාන කොටස. ලියන්න මාතෘකාව. පරිමාණ රූපය භාවිතයෙන් සැබෑ දිග ගණනය කිරීම. පරිමාණ රූපය භාවිතයෙන් සැබෑ දිග ගණනය කිරීම. හරි. මම ඔක අභ්‍යාසයේ ගානකින්ම හොඳට පැහැදිලි කරා. දැන් අපි කරන්න හදන්නේ පරිමාණ රූපේ පාවිච්චි කරලා අපි ගාව තියෙන පරිමාණ රූපය පාවිච්චි කරලා ඒ පරිමාණ රූපෙන් සැබෑ දිග ලකුණු කරන්නයි හදන්නේ. හරි. මම ඔයාලගේ අභ්‍යාසයට එනවා 27.3 අභ්‍යාසය. 27.2 කරේ නැත්නම් ඒකේ අඳින්න රූප ටික තියෙන්නේ. චූටි ගණන් 3ක් තියෙන්නේ. ඔයාලා ඒ ටික අඳින්න ඕනේ. මම ඒ ටික ඩිස්කෂන් එකෙන් සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. දැන් මම එනවා 27.3 අභ්‍යාසය. එන්නකො 27.3 අභ්‍යාසය. ලියන්න 27.3 අභ්‍යාසය කියලා. මේක ලියලා ප්‍රශ්නය අපි පළවෙනි ප්‍රශ්නේ හින්දා පොඩ්ඩක් ලියා ගමු. අවශ්‍ය ටික විතරයි. අවශ්‍ය ටික විතරක් පළවෙනි ප්‍රශ්නේ නිසා ලියා ගමු. එන්න ප්‍රශ්නේ කියනවා පරිමාණය ලියන්න ප්‍රශ්නේ ලියන්නකො පරිමාණය 1/200 ලෙස දක්වා ඇති සිතියමක කියලා ප්‍රශ්න තුනක් අහනවා. අපි ඒ තුන වෙන වෙනම හොයමු. සිතියමක කියලා කමා එකක් දාලා රෝම ඉලක්කම් එක. පළවෙනි ප්‍රශ්න. එන්න මම ප්‍රශ්නේ කතා කරන්න ඊය. සෙන්ටිමීටර 3කින් දක්වා ඇති දිගට සෙන්ටිමීටර 3කින් දක්වා ඇති දිගට අදාළ සැබෑ දිග සොයන්න. අදාළ සැබෑ දිග කොච්චරද කියලා තමයි අහන්නේ. හරි. පළවෙනි විතරක් නම් අපි ඒක කතා කරලා ඊළඟ එකට යනවා. හරි. දැන් වැඩ නතර කරන්නකෝ. මට දෙන්න අවස්ථාව. හරි. දරුවනේ පළවෙනියටම මේ වගේ ගානක පරිමාණයෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. පරිමාණය දන්නවනේ. නම් පරිමාණය අපි මුලට ලියනවා මෙන්න මේ විදිහට 1කින් 200යි. ඕකනේ ඇත්ත කතාව. ඕකනේ අපි තිත් දාලා ලිව්වේ. 1කින් 200යි. අපේ රූපේ තමයි ඉස්සලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රූපේ පරිමාණ රූපේ 1කින් ඒ වගේ 200 ගුණයක් පෙන්නලා තියෙනවා. හරි. ඔන්න කතාව. හරි. දැන් අපි හොයන්න යන්නේ සෙන්ටිමීටර් 3කින්
කොච්චරක් පේනවද කියලා මේක තමයි හොයන්නේ. ප්‍රශ්නේ පැහැදිලිද? දැන් බලන්න. මේ 1 3 වෙලා 1 3 උනේ කොහොමද? 1 3 උනේ 1 3 උනේ 3ෙන් ගුණ වෙලා. මෙයා 3ෙන් ගුණ වෙලා. එහෙනම් මේ පැත්තත් 3ෙන් ගුණ කරාම උත්තරේ ලැබෙනවා. හරිනේ. බලන්න කොච්චර ලේසිද කියලානේ. පරිමාණය ගත්තේ. ලියාගත්තා ඊතල දාලා. 1ෙන් 200යි. 3ෙන් කොච්චර දානවා? 3ෙන් කොච්චරද? මේක තමයි ප්‍රශ්නේ. දන්නේ නැහැ. ඒක හොයන්නේ. එකට මොනවා වෙලාද 3 උනේ? 1 3ෙන් ගුණ වුණාමයි 3 ආවේ. එහෙනම් මෙයක් 3ෙන් ගුණ කරනවා 200 වතුණා 600යි. ඒකකය සෙන්ටිමීටර්. මෙතන එහෙනම් මෙතනත් සෙන්ටිමීටර්. හරි නේද? එහෙනම් මේකට අදාළ සැබෑ දිග කොච්චරයිද? සෙන්ටිමීටර් 600යි කියලා උත්තරේ නතර කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි සෙන්ටිමීටර් 600යි කිව්වහම ඔයාලා දිගමිනුම් ඉගෙන ගත්තනේ. අපි දන්නවනේ සෙන්ටිමීටර් 100ක් කියන්නේ 1 මීටරයක් කියලා. මේ උත්තරේ මීටර වලින් තියන්න කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් අපිට කරන්න තියෙන්නේ මෙයා 100ෙන් බෙදලා මේ සෙන්ටිමීටර් කියන ඒකකේ මීටර බවට පත් කරගන්න. 100ෙන් බෙදුනොත් 0.2 කැපිලා ගියා. උත්තරේ මීටර් 6යි කියලා ගන්න පුළුවන්. ඔන්න කතාව. ඔන්න ගන්නනේ. තේරුණාද? මේ සෙන්ටිමීටර් 600 කොහොමද ගොඩක් ලොකු ගන්නනේ. සෙන්ටිමීටර වලින් අපි කියන්නේ 2 3 10 15 ඔය වගේ වනේ කියන්නේ අත්‍තරම. පොඩි ගණන් කියන්නේ 100ක් වුණොත් සෙන්ටිමීටර 100ක් වුණොත් අපි දන්නවා මීටරය. දැන් සෙන්ටිමීටර 600ක් කිව්වහම මීටර 6ක් වෙනවා. ඒ ගන්න ඔන්න 100ෙන් බෙදලා සුළු කරලා ලස්සනට උත්තරේ තිබ්බා මීටර 6. ඒ කියන්නේ කියුනේ මොකක්ද? සෙන්ටිමීටර් 3ෙන් මේ සිටිය මේ සෙන්ටිමීටර් 3කින් ඇත්තටම මීටර 6ක් පෙන්නලා තියෙනවා. ඕක තමයි කතාව. දාගන්නකො. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකක් මම කරනවා. ඔයාලා මේක දාගන්නකො මුලින්. දාගන්නකො. රෝම ඉලක්කම් 2යි 3යි කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකම මම කරනවා. මේක පැහැදිලිව දාගන්න පළවෙනියට. අනේ පුළුවන් නම් පාට දෙකක් පාවිච්චි කරන්න. ඊතල දාන්න, ඔය ගුණ කරපුවා දාන්න, ඔක්කොම පෙන්වන්න පැහැදිලිව. හරි නේද? හරි. අපි යමු රෝම ඉලක්කම් දෙකට. අනේ ඊළඟ කතාව කියනවා ඔයාලට කරන්න පුළුවන් මේක. මේක ඔයාලා උත්සාහ කරන්නකෝ. මේක ඔයාලා උත්සාහ කරන්නකෝ. සෙන්ටිමීටර 5කින් දක්වා ඇති ප්‍රශ්නේ එහෙමමයි. සෙන්ටිමීටර 5කින් දක්වා ඇති දිගට අදාළ සැබෑ දිග. මේකමයි ප්‍රශ්නේ. සෙන්ටිමීටර 5කින් දක්වා ඇති දිගට අදාළ සැබෑ දිග සොයන්න. ඔයාලා හොයන්න. මේ ක්‍රමයමයි 1න් 200යි 5න් කොච්චරද කියලා අහන්නේ. මෙතනට පාදා ගන්න මෙතනට කොච්චරද කියලා හොයන්න. ඉක්මනට හොයන්න. ඔන්න තප්පර ගානේ හොයන්න පුළුවන් ඔයාලා. ඉක්මනට දාන්න ඕනේ. දැන් දාන්න ඉක්මන කරන්න. බලන්න ඉන්න බා මම නම් ලියනවා. මම ලිව්වට පස්සේ කියලා වැඩක් නැහැ. ඉක්මනට හොයන්න. 5න් කොච්චරද කියලා. පටන් ගන්නේ 1ට 200යි ලියන්න. 1ට 200යි. ඕක ලියාගත්ත හැකිනේ. 1/200. 5න් කොච්චරද කියලා අහන්නේ. 5න් කොච්චරද? සෙන්ටිමීටර 5න් කොච්චරක් පේනවද? ඕකයි හොයන්න. ටක්. ඉක්මනට.
හරි බලන්න. නැති වෙලා. 1 5 වෙන්නේ 5න් ගුණ වෙලා. එහෙනම් මෙයක් 5න් ගුණ කරන්න. මෙයා 5න් ගුණ කරාම 205 දෙවරක් 5 10යි පිටිපස්සේ බිංදු 2යි. එහෙනම් 1000යි. මෙතන තිබ්බේ සෙන්ටිමීටර වලින්. එහෙනම් මේකක් තියෙන්නේ සෙන්ටිමීටර වලින්. හරිනේ. සෙන්ටිමීටර මීටර කරන්න පුළුවන් මෙයාව 100න් බෙදලා. නම් බෙදන්න 100න් බිංදු දෙකට බිංදු දෙක කැපුණා. ඒ කියන්නේ 10 බෙදීම 1 10යි. උත්තරේ මීටර් 10යි කියලා උත්තරේ ගන්න. සෙන්ටිමීටර 10 කියවම හරි කැතයිනේ. ලස්සනට ගන්න උත්තරේ මීටර් කරන්න පුළුවන්. එහෙනම් 100න් බෙදලා වෙන 100න් බෙදලා මීටර කරා. එහෙනම් කියවුනේ සෙන්ටිමීටර 5න් මීටර් 10ක් පෙනිලා තියෙනවා. ඔන්න කතාව ඉවරයි. දාගන්න රෝම ඉලක්කම් දෙක හදාගන්න. ඔන්න ඊට පස්සේ රෝම ඉලක්කම් තුනේ වෙනස් ප්‍රශ්නයක් අහනවා. මම ඒකත් හදන්නම්. පරිමාණය ඕකමයි. රෝම ඉලක්කම් තුන විදිහට පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් අහනවා. ඕකේ රිවර්ස් එක අහනවා. බලන්නත්. තුන්වෙනි ප්‍රශ්නේ ලියමු රෝම ඉලක්කම් තුන. ලියන්න ප්‍රශ්නේ. සැබෑ දිග මීටර් 8ක් දැක්වීමට. සැබෑ දිග මීටර් 8ක් දැක්වීමට සිතියමේ යොදා ගත යුතු දිග. සිතියමේ යොදාගත යුතු දිග කීයද? ප්‍රශ්න ලියලා උත්තරේ ලියන්න. එතකොට වැඩේ තේරෙනවා හොඳට කියලා දෙන්න ලීසි. දැන් උතනින් එහාට ප්‍රශ්න වලට ආයේ ප්‍රශ්න ලියලා ඉන්න ඕනේ අභ්‍යාසයේ. මම මේකට ලිව්වේ ඔයාලට පැහැදිලිව කියලා දෙන්න අවශ්‍ය නිසා. ඔයාලට සටහනක් පැහැදිලි දාගන්න පුළුවන් නිසා. හරි. ඇති. බලන්න මේක කරන්න එපා කවුරු. මේක අනිත් පැත්තනේ දැන් අහන්නේ බලන්න. දැන් බලන්න සැබෑ දිග තමයි දීලා තියෙන්නේ. දැන් හොඳට තේරුම් ගන්න මේකේ අහන ප්‍රශ්නේ ඔයාලගෙන් අහන්නේ සැබෑ දිග 8ක් දැක්වීමට. සැබෑ දිග කියන්නේ ඇත්ත රූපේ ගානක් මේ දීලා තියෙන්නේ. එහෙනම් මේ අහන්නේ 1න් 200ක් පේනවා නම්. හරිනේ 1න් 200ක් පේනවා නම්. හරි ඒක හරි. මීටර් 8ක් දැක්වීමට සිතියමේ යොදාගත යුතු දිග. සිතියමේ කොච්චරද? සිතියමේව මේ පැත්තේ ඉන්නේ දැන්. අපි දන්නවනේ සිතියමේව තමයි මුලින් ඉන්නේ කියලා. මීටර් 8ක් පේන්නේ කොච්චරකින්ද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. අනිත් පැත්ත දැන්. අනිත් පැත්ත. මේ පැත්ත අහන්නේ. කලින් මේ පැත්ත දීලා අර පැත්ත නෙවෙයි. සැබෑ දිගනේ හොයන්න කිව්වේ. දැන් සැබෑ දිග දීලා. දැන් කලින් ප්‍රශ්න දෙකේම අපේ සිතියමේ අගයන් දුන්නේ සෙන්ටිමීටර 3යිද 5යිද කියලා දුන්නා. ඒකෙන් සැබෑ දිග අපි හෙව්වා. දැන් එයාලා සැබෑ දිගක් දීලා අපෙන් අහනවා සිතියමේ අගය. පළවෙනියටම මෙන්න මෙතනදී ඔයාලා කරන්න ඕන වැඩේ මේකයි දරුවෝ. හොඳට අහගන්න. දැන් මේ අනිත් පැත්තට යන්න. දැන් එහෙනම් මේ පැත්තට රිවර්ස් එක මෙහෙ. මෙහෙට ගන්න රිවර්ස් එක. දැන් 200කින් එකක්. නෑ එකකින් 200ක් හරි 200 කියන්නේ එකයි 8 කියන්නේ කොච්චරක්ද කියලා තමයි හොයන්න ඕනේ. හරිනේ කතාව. ඕක මෙන්න මෙහෙමයි ගන්න. හරි. කලබල නැතුව අහගන්නකෝ. කලබල නැතුව අහගන්නකෝ. පළවෙනියටම වැදගත්ම දේ මේක ඉන්නේ මීටර වලින්. අපේ පොතේ එකක් නෙමෙයි හොයන්නේ සිතියමේ දිගක් නෙවෙන්නේ සිතියමේ යොදාගත යුතු දිග. අපේ පොතේ මීටර වලින් අඳින්න බැරි නිසා අපි අඳින්නේ සෙන්ටිමීටර වලින් නිසා මුලින්ම මේක සෙන්ටිමීටර කරගන්න ඕනේ. නම් මෙයා 100ෙන් ගුණ කරලා අපිට මේක සෙන්ටිමීටර 800ක් බවට ඔන්න වත් කරගන්න පුළුවන්. දැන් හොයන්න ඕනේ 800ෙන් කොච්චරක් පේනවද කියලා. හරි. දැන් කොහොමද ඔය? දැන් හොයන ක්‍රමය මේකයි. මෙයා උනේ කොහොමද? 200 800 උනේ කොහොමද? හොයන්නේ කොහොමද?
800 ඇතුලේ 200 ඒවා කීයක් තියෙනවද කියලා තමයි හොයන්න ඕනේ. එහෙනම් මෙතනට එන ගාන බෙදන්න මෙයාගෙන් 800 බෙදන්න 200 ඔන්න කරන හැටි. තේරුණා නේද කතාව? කලින් එහෙම කරේ නෑනේ ගුණ කරන එක දාලා හොයාගන්න පුළුවන් වුණා. පුළුවන් වුණා. මෙතනදී ටිකක් අමාරුයි. හැබැයි හිතන්න පුළුවන් 200 වරක් කීයද 800 කියලා හිතන්න පුළුවන්. හැබැයි මීට වඩා හිතන්න අපහසු ගණන් දීලා තියෙන්නත් පුළුවන්. නිකන් එකපාර හිතෙන්නේ නැති වගේ. නිකන් 3750 150 වගේ. නොහොම ඒවා දීලා තියෙන්න පුළුවන්. ඒකට එකපාර හිතෙන්නේ නැහැනේ. එතකොට හොඳම වැඩේ 3750 150 බෙදන එක. ඒ නිසා මේකෙදි කරන්න ඕනේ එකකින් මෙච්චරයි කියලා දන්නවා. මේක අපි හොයන්නේ. නම් හොයන විදිහ මීටර වට සෙන්ටිමීටර කරගත්තා මුලින්. ඊට පස්සේ 200ක් තියෙන නිසා 200ෙන් බෙදනවා. 0.2 කැපුණා. 8 දෙකෙන් බෙදන්න ඕනේ. 2 2 1යි 8 2 4යි. ඒ කියන්නේ 8 දෙකට බෙදුනහම 4යි. එහෙනම් අපි සිතියමේ ගන්න ඕනේ සෙන්ටිමීටර 4යි. සිතියමේ 4න් ඇත්ත කතාව. සිතියමේ සෙන්ටිමීටර 4න් පෙන්නලා තිනවා මීටර 8ක් කියන එක තමයි මේ නොකියා කිව්වේ. මේක ගානට අදාළ නේ. නොකියා කිව්වේ මේක. ඉතින් මේක යාලා දුන්නේ. ඒක දෙන්නේ නැතුව මේක දීලා ප්‍රශ්නේ හො. එහෙම අහපුවාම එනම් මුලට මතක තියාගන්න මීටර වලින් හිටියොත් සෙන්ටිමීටර කරන් ඉන්න ඕනේ. ඇයි අපේ පොතේ එකක් හොයන්නේ අපේ පොතේ ඒවා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. දැන් සෙන්ටිමීටර කරගන්න 100ෙන් ගුණ කරන්න. ඒ ආවගය 201 උනේ කොහොමද? 200ෙන් බෙදිලා. 201 උනේ 200ෙන් බෙදිලා. 201 වෙන්නේ 201 වෙන්නේ 200ෙන් බෙදිලා. එහෙනම් 201 වෙන්නේ 200ෙන් බෙදිලා නම් මේකත් 200ෙන් බෙදලා දැම්ම කතාව ඉවරයි ඔච්චරයි. right. පැහැදිලි සටහනක් දාන්න. පුළුවන් නම් පාට දෙකක් පාවිච්චි කරලා හොඳ පැහැදිලි සටහනක් දාන්න ඊටලත් එක්ක. right. දැන් මේ 7 පන්තියට අදාළව අපි කතා කරපු කොටස් ටිකෙන් 8 පන්තියේ පාඩමේ ගොඩක් දුරට ඉවරයි. හරිද? 8 පාඩමේ බලන්න පළවෙනි අභ්‍යාස දෙකම අභ්‍යාස දෙකේ දෙන්නේ පරිමාණ රූපයේ අගය දීලා තියෙනවා නම් ඒක පාවිච්චි කරලා සැබෑ දිග හොයන්නේ කොහොමද? හරිද? සැබෑ දිග දීලා තියෙනවා නම් පරිමාණ රූපයේ අගය හොයන්නේ කොහොමද? දැන් අපි මේ කතා කරේ චුට්ටකට කලින් ගණන් කීපයක්. මේ ගත්තේ ක්‍රම මේ ගත්තේ සැබෑ දිග දීලා පරිමාණ රූපයේ අගය ගැනීම. ඔන්න ඔය වගේ ක්‍රම ටිකක් තමයි 8 පන්තියේ මුලින් කතා කරන්නේ. ඊට පස්සේ ඒකයි දැන් 7 පන්තියේ පාඩම මුලින් ඉඳන් කරේ. දැන් ඔන්න 7 පාඩම හරි. දැන් 8 පන්තියේ කොටසට අදාළව 7 නැති කොටසක් විදිහට 8ට එකතු වෙන්නේ ඔයා අපි අඳින පරිමාණ රූපයේ දැන් කලින් යන්නේ 7ේදී ඍජු කෝණාශ්‍රයක් වගේ එකක් විතරයිනේ කොටුනේ යන්නේ. ත්‍රිකෝණයක් අඳින්න තිබ්බොත් අඳින්නේ කොහොමද කියලා මේ පරිමාණ රූපය ඇතුලෙන් කතා කරනවා. ඔච්චරයි ඉතින් අලුතෙන් කියලා වෙන්නේ. ඊට අමතරව ගණන් වලදී අපි පොඩි වැඩි හිතනක් දෙනවා. මෙන්න මේ ටයිප් ගණන් වලට. හරිනේ. එතකොට ඔයාලගේ අච්චු පොතේ 28 වෙනි පාඩම 28 වෙනි පාඩමේ 28.1 සහ 28.2 කියන අභ්‍යාස. ඉදවන්ක 144යි 146යි තියෙනවා. හරිනේ. ඒ අභ්‍යාසවල තියෙන ගණන් ටික වල හෝම්වර්ක් වලට හදන්න ඕනේ. මම ඩිස්කෂන් ක්ලාස් එකෙන් වැඩි අවධානයක් දෙනවා ඔන්න ඔය කොටසට. හේතුව උතන්න තමයි ඇත්තටම ලොකු බරක් දෙන්න ඕනේ. පරිමාණයන් කොහොමද ගන්නෙ සුළු කරගන්නේ කියලා 8ේදී අපි කරන්නේ අර 7ේදී ඉගෙන ගත්ත ටික තව ටිකක් එහාට අරන් යන එක. ඒකයි 7 පාඩම මුලින් ඉඳන් කරේ. හරිනේ. දැන් එන අභ්‍යාස දෙක හෝම්වර්ක් වලට කරන්න මම අර වැඩියෙන් කියලා දෙන්න තියෙන පරිමාණ රූප ඇඳීම කොටස යන්න. right. ලියන්නකෝ මාතෘකාව.
කියන්න මාතෘකාව. පරිමාණ රූප ඇඳීම ඉස්සෙල්ලා ලියවන්න. එනේ හතේ කොටසටනේ ලියුවේ දැන් හතේ කොටසට. ආයෙත් ලියන්න මාතෘකාව පරිමාණ රූප ඇඳීම. මාතෘකාව ලියලා අපි මෙන්න මෙහෙම එකක් බලමු. මෙන්න මෙහෙම එකක් බලමු. ඔන්න මම දල සටහනක් අඳිනවා. මම දල සටහනක් අඳිනවා. දැන් දන්නවනේ දල සටහනක් කියන්නේ මොකක්ද කියලා නිකන් සටහනක්. මේ මිනුම් වලට නෙමෙයි අඳින්නේ. නිකන් අඳින්නේ. උදාහරණ ගානක් කියලා දෙන්නම්. එතකොට ඔයාලට වැඩි තේරෙයි. ඔන්න දල සටහනක් අඳිනවා. අඳින්න එපා ඔයාලා. ඔන්න ත්‍රිකෝණය. සෙන්ටිමීටර 6යි 4යි 3යි. හරි. හරි. දැන් මේකේ පරිමාණ රූපයක් අපි අඳින්න ඕනේ. මේ විදියම රූපයක් අඳින්න ඕනේ. දැන් කලින් ඍජු කෝණාශ්‍රය හදද්දි පාවිච්චි කරේ මොනවද? සරල ධාරය පාවිච්චි කරා, රූල පාවිච්චි කරා, ඍජු කෝණාශ්‍රය හදද්දි විහිද චතුරාශ්‍රය පාවිච්චි කරා. ඔය දෙකනේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරා. මේකෙදී ත්‍රිකෝණයක් තියෙන නිසා කලින් ඉගෙන ගත්ත පාඩමක් මතකද? නිර්මාණ පාඩම. ත්‍රිකෝණ නිර්මාණයත් මම මුල ඉඳන් කරානේ. ඒකත් හතේ පන්තිකත් එක්ක කම්බයින් කරලා කරේ. මතකද? හතේ පන්ති කොටසත් කරලා කරේ. ත්‍රිකෝණ නිර්මාණය කොටසදී ඉගෙන ගත්ත තියරි වලින් ත්‍රිකෝණ නිර්මාණය කරන හැටි පාවිච්චි කරලා තමයි මේක අඳින්න තියෙන්නේ. එහෙනම් ඔයාලා පළවෙනියට කරන්න ඕනේ ඔයාලගේ රූල අරගෙන දිග ඉරක් ගහලා කැමති තැනක් ලකුණු කරලා ඔන්න ලකුණු කරලා කව කටුව ගන්න ඕනේ. මේකට ඔන්න කව කටුව ඕන වෙනවා. කව කටුව අරගෙන කව කටුවේ තුඩයි පැන්සලයි අතර දිග සෙන්ටිමීටර 6ක් වෙන විදිහට රූලෙන් මැනලා සෙන්ටිමීටර 6ක් වෙන විදිහට තුඩයි පැන්සලයි අතර දුර ඈඩ් කරගන්න ඕනේ. මේක ඈඩ් කරගෙන මෙන්න මෙහෙම චාපයක් ගහන්න ඕනේ. චාපයක් වදී වලගේ ඔන්න ඔහොම. මේ දෙන්න අතර දුර මේ ටික සෙන්ටිමීටර 6යි එතකොට. හරිනේ කතාව. ඔන්න මේ වැඩේ හරි. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට 4යි. ඒක ලකුණු කරේ කව කටුව ආයෙත් වෙනස් කරගෙන කව කටුවේ තුඩයි පැන්සලයි අතර දුර අපිට ගන්න කිව්වා සෙන්ටිමීටර 4ක් තියෙන. එහෙනම් සෙන්ටිමීටර 4කට ගන්න ඕනේ. ඔන්න 4කට අරගෙන මෙතනින් තියලා සෙන්ටිමීටර 4ක් දුර තියෙන විදිහට සෙන්ටිමීටර 4ක් යන විදිහට චාපයක් ගන්න ඕනේ. මෙන්න චාපයක් කවකට්ටෙන් ගන්නේ. ඊට පස්සේ ආයෙත් කවකට්ටේ තුඩයි පැන්සලයි අතර දුර සෙන්ටිමීටර 3ක්. දැන් මේ ටික 3යිනේ. එහෙනම් මේ වෙනස් වෙච්ච ත්‍රිකෝණේ විෂම ත්‍රිකෝණ නිර්මාණය. හරි. එහෙනම් 3ක් දිගට ගත්තා. අරගෙන උඩ මෙතනින් තියලා ඔන්න ඔහම මේක ඡේදනය වෙන විදිහට ඇඳලා දැන්. right. ඊට පස්සේ මේ කැපෙන තැනයි මෙන්න මෙයාලයි මේ රේඛාවේ කොන් දෙකයි. ඒ කියන්නේ මෙතනයි යා කරලා දෙන්න. රූල තියලා යා කරන්නේ. රූල තියලා මේ කැපෙන තැන ටික යා කරන්න. right. දැන් ඔයාලගේ පරිමාණ රූපේ මෙතන හරියටම 4යි. මෙතන හරියටම 3යි. මෙතන හරියටම 6යි ලැබිලා තියෙනවා. රූල තියලා ඕනනම් චෙක් කරන්න. මෙතන 6යි, මෙතන 4යි, මෙතන 3යි ගානට ලැබිලා ඇති. එහෙනම් අලුත් දෙයක් නැහැ නේ 8යි කියලා ඉගෙන ගන්න. 7යි ටිකමයි ඉස්සරහට අරන් ගියේ. දැන් මතක තියෙන්න ඕනේ හැබැයි ත්‍රිකෝණ නිර්මාණය. ඔන්න ත්‍රිකෝණ නිර්මාණයේදී පාවිච්චි කරපුවා තමයි කරන්න තියෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියද්දී මෙතනට වෙන අගයන් දෙන්න පුළුවන්. මීටර වලින් සෙන්ටිමීටර නැතුව මීටර තිබ්බොත් ඔන්න අපි පරිමාණයක් දාලා මෙයා සෙන්ටිමීටර 6ට පොඩි කරගන්න ඕනේ. ඒ වැඩේත් ඔයාලා තමයි කරගන්න ඕනේ. හරි නේද? right. උතනින් දල සටහනේ කියලා මේක දාගන්නකො පළවෙනියට. මේකට අඳින්න යන්න එපා. පළවෙනියට දල සටහන කියලා දාගන්න. මේක විතරක් මේ ටික විතරක් දාගන්න. ඊට පස්සේ ඔයාලගේ පොතේ මේ විදිහට ඊතලයක් දාලා අපි මේ හරියෙන් ඔයාලගේ පොතේ පිටුවේ මේ හරියෙන් අඳිමු අපි පරිමාණ රූපය. ඊතලයක් දාන්නකො පහළට මෙහි.
ඊතලයක් දාලා එතනින් ලියන්න. ත්‍රිකෝණ නිර්මාණය පාඩමේ ත්‍රිකෝණ නිර්මාණය කළ ආකාරයටම මෙහිදී ත්‍රිකෝණය ඇඳිය යුතුය. ඒකට යටින් මේක දාන්න. ඇයි ඉතින් නිර්මාණයක් කරන්නේ? ඇඳ නම් ඇතිනේ. නෑ. ඇඳ නම් ඇති කිව්වට අපි මෙයාගේ කෝණවල අගයන් දන්නේ නෑනේ. දන්නේ නැති නිසා අඳින්න විදිහක් නැති නිසා අපි නිර්මාණයකින් තමයි පරිමාණ රූපය අඳගන්නේ. ඕකයි නිර්මාණයක් කරන්න හේතුව. නම් මෙතනදී හොඳට මතක තියාගන්න ත්‍රිකෝණ නිර්මාණයමයි මෙතනදී එන්නේ. නම් පරිමාණ රූප කියලා අලුත් දෙයක් නෑ මෙතනදී. හතේ ඉගෙන ගත්ත පරිමාණ රූප ටිකයි ඔකට ත්‍රිකෝණ නිර්මාණය කියලා අටේ ත්‍රිකෝණ නිර්මාණය කියලා සම්බන්ධ කරලා තියන්නේ නේ උත්තරයි. හරි. දාගන්නකො නිර්මාණය කොටස මේක දාගන්න. හරි නේද? හරි. උච්චරයි. ඔයාලා හෝම්වර්ක් වලට කරන්න 28.1 28.2 සහ 28.3 කියන අභ්‍යාස තුනම කරන්න ඕනේ. දරුවෝ මේ කොටස් තුනේ තියෙන්නේ මේ අටේ පන්ති කොටස් තුනේ තියෙන්නේ මේකෙයි තියෙන්නේ අර අපි කලින් කතා කරපු ගණන් ටික වගේම සැබෑ දිග හොයන හැටි පරිමාණ දිගට අනුව පරිමාණ රූපයේ දිගට අනුව සැබෑ දිග හොයන හැටි සැබෑ දිගට අනුව පරිමාණ රූපයේ දිග කොච්චරක් ගන්න ඕනේද කියන එකයි හොයන්නේ. පරිමාණය හොයන කැල්ල නෑ දැන් හතේන එක ඉගෙන ගත්තේ. ඊට පස්සේ පරිමාණයත් එක්ක පරිමාණ රූපයක් අඳින්නේ කොහොමද කියලා මේකේ තියෙනවා. කොටස් තුනම ඔයාලා හදන්න. මේ කොටස් තුනේ බැරි ගණන් තිබ්බොත් මොනවා හරි සහ ඔයාලා ඉඳලා තියෙන වගේ අඩුපාඩු පොඩ්ඩක් මොනවද තියෙන්නේ කියලා කතා කරමු අපි ඩිස්කෂන් ක්ලාස් එකේ. මේ තුන කතා කරලා අපි ඩියුට් එකට හරිනේ. එහෙනම් අනිවාර්යෙන් මේ තුන කරන්න. බෑ කියලා නතර කරන්න එපා. ලේසි පාඩම, බොහොම ලේසි පාඩම. ඒ නිසා අනිවාර්යෙන් කරන්න. කාට හරි මේ ත්‍රිකෝණ ඇඳගන්න එක ඇඳගන්න බැරි නම් කළ යුතු එකම දේ ත්‍රිකෝණ නිර්මාණය කියන පාඩමේ තියෙන ටික බලලා මේක අඳින්න. හරි ත්‍රිකෝණ නිර්මාණය අපි හොඳට කරානේ. ත්‍රිකෝණ නිර්මාණය බලන්න. කාට හරි ත්‍රිකෝණ නිර්මාණය පාඩම ඉස්සරහා නම් මට කෝල් එකක් දීලා හරි මෙසේජ් එකක් දාලා හරි කියන්න. එතකොට ඔයාලට ත්‍රිකෝණ නිර්මාණය පාඩම නැවත බලන්න පුළුවන් විදිහට හදලා දෙන්න. මතකයට ඕනේ නැහැ. ආයෙ පැය දෙකක් පුරුවට නම් බලන්න ඕනේ නැහනේ. ඒ නිසා මතකයට ඕනේ නැහැ. අදිසියවත් මිස් වෙච්ච කවුරු හරි ඉන්නවනම් පාඩම නෝට් එක වල ගාව තියෙනවනම් බැලුවම වැඩේ තේරෙනවා. නිසා ත්‍රිකෝණ නිර්මාණය කොටස ත්‍රිකෝණ නිර්මාණය කරපු විදිහටම කරන්න. මම ඩිස්කෂන් ක්ලාස් එකෙන් ආයෙ මතක් කරනවා කොහොමද යන්නේ කියලා. අපි මේ ටික පොඩි වෙලාවක් කරගෙන කතා කරමු. ඔයාලට බැරි වෙන ගණන් ටිකක් එක්කම. රයිට් ඊට පස්සේ දැන් ඔයාලා මේ 9 පන්තියට යන්න ඉන්න දරුවෝ ටික 9 පන්තියට යන්නයි මේ සූදානම් වෙන්නේ. සම්භාවිතාවයි ටෙස්ලාකරණය කියලා චූටි පාඩම් දෙකක් තියෙන්නේ. ඒක ඉවර වුණාම අපි 9 පන්ති කොටස් පටන් ගන්නවා. ඉතින් 9ට යන්න ඉන්න ළමයි නිසා මම හැමදාමත් කියනවා 9 පන්තිය තමයි වැඩක් කරන්න තියෙන්නේ. O level වල බේස්මන්ට් එක එතන තියෙන්නේ. එතකොට මේ 8න් 9ට යන දරුවෝ විදියට ලොකු වැඩක් කරන්න කැපැසිටි හදාගන්න ඔළුව හදාගෙන තමයි යන්න ඕනේ. නිසා ඒකටත් සූදානම් වෙන්න ලොකු වැඩ කොටසක් තියෙනවා. අමාරු දෙයක් නෙවෙයි, ලේසි දෙයක්. හැබැයි එදිනෙදා වැඩ කරගෙන යන්න පුළුවන් විදිහට වටපිටාව හදාගෙන යන්න ඕනේ. ඉතින් ඒකට සූදානම් වෙන්න. දැන් ඔන්න 9ට යන්න ඉන්න දරුවෝ ටික. පාඩම් දෙකයි තියෙන්නේ. ඒක ඉවර කරලා 9 පන්තියට යන්න.
එහෙනම් අභ්‍යාස ටික කරලා ඩිස්කෂන් ක්ලාස් එකෙන් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.